සිකුරාදා අපි කල්යාණ මිතුරු මිතුරියන් රැස්ුනේ අභිධර්ම දේශනාවේ ධාතු කතා ප්‍රකරණයට අයිති පාඩමක් ඉගෙනීම සඳහා. ඒ සඳහා ධම්සභා මණ්ඩපයට පැමිණි ඔබ සැම දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අප කෙරේ මහත් කරුණාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට මේ පාඩම් මාලාව පැහැදිලි කර දෙන ගෞරවනීය විද්‍යාරත්න මැතිතුමාව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. සර් ඔබතුමාට ආරාධනා කරනවා වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि. साधु साधु साधु. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණේ ත්‍රික නිපාතේ අවසන් කරා ගිය සුමානේ අද තියෙන්නේ චතුස්ක නිर्देशය පටන් ගන්න. මේ පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණේ තියෙන්නේ ඒකක නිर्देशය, දික නිर्देशය, ත්‍රික නිर्देशය මේ ආදී දසක නිर्देशය දක්වාම පිළිවෙලට වැඩෙන ක්‍රමයක්. ඒ කියන්නේ පුජ්‍යල ස්වභාවයන් දකිනවා බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයන්ගේ අධ්‍යාත්මික ගුණයන් දැකලා අධ්‍යාත්මික ගුණයන් දකිනවා. ඒ වගේම අධ්‍යාත්මික තියෙන නුගුණයන් දකින ස්වභාවයක් තියෙනවා. එතකොට පුජ්‍යලයෝ වර්ග කරන්නේ පුජ්‍යලයන්ගේ උස මිටි භවෙන් වර්ණ භවෙන් නෙවෙයි. ඒ පුජ්‍යලයන්ගේ අධ්‍යාත්මික ශක්තිය, අධ්‍යාත්මික ගුණ, අධ්‍යාත්මික නුගුණ, කාය දුස්චරිත, වාග් දුස්චරිත ආකාරයෙන්. අන්න ඒක අපි කල්පනා කරගත්තොත් මේ මුළු පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේ තුලම දුවන්නේ ඒ විදිහට. පුජ්‍යලයෝ 383ක් වර්ග කරනවා. දැන් අපි ඒකක නිर्देशයේදී පුජ්‍යලයෝ 50ක් සාකච්ඡා කරා. ඊළඟට දික නිर्देशයේදී තවත් කොටසක්, ඊළඟ ත්‍රික නිर्देशයේදී තවත් කොටසක් විග්‍රහ කරා. චතුස්ක නිर्देशයේ පුජ්‍යලයෝ වර්ග කිරීම අපිට ගන්න පුළුවන් විදිහ ස්ක්‍රීන් එකට චතුස්ක නිर्देशයේ පිටු අංක 327 අන්න හරි. මෙතන පෙන්වුම් කරන්නේ කතමෝච පුද්ගලෝ අසප්පුරිසෝ. ඊට පස්සේ කතමෝච පුද්ගලෝ අසප්පුරිසේන අසප්පුරිසතරෝ. ඒ කියන්නේ කවර පුජ්‍යලෙක් අසත්පුරුෂ වේද. ඊළඟට කියනවා කවර පුජ්‍යලෙක් අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂ වේද. ඊට පස්සේ කියනවා කවර පුජ්‍යලෙක් සත්පුරුෂ වේද. කවර පුජ්‍යලෙක් සත්පුරුෂයන්ට වඩා අතිශයින් සත්පුරුෂ වේද. මේ ඒ සත්පුරුෂ අසත්පුරුෂ ගුණාංගයේ තුලින් පුජ්‍යලෝ 4 දෙනෙක් මයිනාකාරේ. එතකොට කවර පුජ්‍යලෙක් අසත්පුරුෂ වේදයත් මෙලොව කිසි පුජ්‍යලෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි, නුදුන් දය ගන්නේ වෙයි, කාමේ වර්ධවා හැසිරින්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, රාමෙත් පානේ වෙයි. මේ පංච දුස්චරිතේ පුජ්‍යලයා අසත්පුරුෂයායි කියනු ලැබේ. මෙතන වර්ග කරන්නේ පළවෙනි එකේදී පංච දුස්චරිතය අසත්පුරුෂ ආකාරයට. කවර පුජ්‍යලෙක් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂ වේදේ කියන්නේ කවර එතන විස්තර කරනවා. ඒ විදිහට පංච දුස්චරිතෙන් යුත් පුජ්‍යලයා තවත් පුජ්‍යලෙක් සමාදන් කරනවා. ඒ කියන්නේ තමන් මෙතන විස්තර කරනවා කවර පුජ්‍යලෙක් අසත්පුරුෂයට වඩා අතිශයින් අසත්පුරුෂ වේද. මෙලව එක් පුජ්‍යලෙක් තෙමේ ප්‍රාණීන් නසන්නේ වේ, අනුනුදු ප්‍රාණීන් නැසීමේ සමාදන් කරවයි. ඒකට යොමු කරනවා, සමාදන් කරනවා. තෙමේත් නුදුන් දේ ගන්නේ වෙයි, අනුනුත් නුදුන් දේ ගැන්මේ සමාදන් කරවයි.
තෙමෙත් කාමයේ වර්ධවා හැසිරෙන්නේ වෙයි. අනුනුදු කාමයේ වර්ධවා හැසිරෙන්නේ වෙයි. සමාදන් කරවයි. මෙන්න මේ විදිහට පංච දුස්චරිතේ හැසිරෙන ස්වභාවයෙන් යුක්තව තවත් අය ඒකට සමාදන් කරන ස්වභාවය තමයි එතන පෙන්눔 කරන්නේ. ඊට පස්සේ කවර පුජ්‍යලේ සත්පුරුෂ වේද පංච දුස්චරිතෙන් මිදුන පුජ්‍යලයා සත්පුරුෂයි කියලා විස්තර කරනවා. එතර පංච දුස්චරිතෙන් මිදිලා අනුනුත් පංච දුස්චරිතෙන් මුදවන පුජ්‍යලයා අසත්පුරුෂයාට සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂයි. ඒ කියන්නේ කතමෝච පුද්ගලෝ සත්පුරුෂයන් සත්පුරුෂතාරෝ අන්න ඒ කියන්නේ සත්පුරුෂ වෙලා සත්පුරුෂයා තවත් අයව සත්පුරුෂ භාවයට පත් කරන පුජ්‍යලයා අතිශයින් සත්පුරුෂ වෙයි. එතකොට මේ පංච දුෂ්චරිතෙන් වෙන් වෙලා අනිනුත් වෙන් කිරීමේ ස්වභාවය. එතකොට මේ පුජ්‍යල හතර දිනාට අපි දැනගත්ත අසත්පුරුෂ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂ සත්පුරුෂයාට වඩා සත්පුරුෂ. ඒ කියන්නේ මේ ක්‍රමේ ගැටලු නෑ අපිට හොඳින් පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි පිටුවට ගියොත් කවර පුජ්‍යලෙක් පාපී වේද? කවර පුජ්‍යලෙක් පාපියාට වඩා අතිශයින් පාපී වේද? කවර පුජ්‍යලෙක් කල්යාණ වේද? කවර පුජ්‍යලෙක් කල්යාණට වඩා අතිශයින් කල්යාණ වේද? මෙන්න මේ කාරණය පිළිබඳව මෙතන විග්‍රහ කරනවා මේ පිටුව 329 වෙනි පිටුව. 309 වෙනි පිටුවේ විස්තර කරන්නේ මේ විදිහට. එතන පාලි විදිහට කියන කතමෝච පුද්ගලෝ පාපෝ. පාප පුජ්‍යලයා කවුද? පාප පුජ්‍යලයාට වඩා පාපතරයා කවුද? පාපෙන් සමාදන් කරන පුජ්‍යලයා. ඊළඟට කවර පුජ්‍යලේ කල්යාණ වේද? කවර පුජ්‍යලේ කල්යාණතරෝ. ඒ කියන්නේ කල්යාණයා විසින් තවත් කට්ටිය සමාදන් කරනවා. අන්න ඒ කාර්යය. මේ විදිහට මෙතනත් විග්‍රහ කරන්නේ පස් දෙනා පාපී වෙයි, පාපයට වඩා අතිශයින් පාපී වෙයි, කල්යාණ වෙයි, කල්යාණට වඩා අතිශයින් කල්යාණ වෙයි. කොහොමද මේ පාපී වෙන්නේ? අපි බැලුවොත් එම එතන පෙන්눔 කරනවා දස ආජීව අට්ඨමඟ සීලේ. එතෙන්දී බලන්න ආජීව අට්ඨමඟ සීලයෙන් යුක්ත පුජ්‍යලයා යුක්ත නොවන පුජ්‍යලයා පාපී වෙනවා. ප්‍රාණීන් නසන්නේ වෙයි, නුදුන්නේ ගන්නේ වෙයි, කාමයේ වර්ධවා හැසිරෙන්නේ වෙයි. මේ කයෙන් කරන වැරදි 3. එතනින් කරන වැරදි 4. මුසාවාදය, පිසුනාබස් කියන, රළු වචන් කියන, ප්‍රලාප වදන් කියන පුජ්‍යලයා. එතකොට ඒ වචනින් කරන වැරදි 4. ඊට පස්සේ අනුන් අයද්දය තමා සතු කරන රිසියත් ඒවේ. මේ කියන්නේ අවිජ්ජා ස්වභාවය. අනික ඊළඟට ව්‍යාපාද ස්වභාවය. ව්‍යාපන්න චිත්තෝ. ඒ කියන්නේ අනුන්ව මෙරමා නසන සිත් ඇත්තේවේ. ඊළඟට මිසදුටුවේ මිත්‍යා දිට්ඨි හොති. මේ කියන්නේ දස අකුසලයෙන් යුක්ත පුජ්‍යලයා පාපී පුජ්‍යලයා. දස අකුසලයෙන් යුක්ත පුජ්‍යලයා ඊළඟට තවත් අය ඒකේ සමාදන් කරනවා. අන්නේ තවත් අය ඒකට යොමු කරන පුජ්‍යලයා අතිශයින් පාපී වෙයි. පාපතරෝ කියන්නේ ඒ පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා. පාපී වුණ පුජ්‍යලයා තවත් කට්ටිය සමාදන් කරවීමෙන් පාපතරෝ වෙනවා. මෙතන සමාදන් කරවන්නේ දස අකුසලයෙන්මයි. දස අකුසලයෙන් සමාදන් කරවීම. ඊට පස්සේ කවර පුජ්‍යලේ කල්යාණ වේද? කල්යාණ කියන්නේ අර දස අකුසලයෙන් මිදුණු පුජ්‍යලයා. එතකොට කවර පුජ්‍යලේ කල්යාණයට වඩා අතිශයින් කල්යාණ වේදයක් මෙලෝ කිසි පුජ්‍යලේ ප්‍රාණඝාතයෙන් වැළකුණේ. ඒ කියන්නේ දස අකුසලයෙන් වැළකීලා අනික් අය දස අකුසලයෙන් වළකන පුජ්‍යලයා තමයි ඒ සමාදන් කරන පුජ්‍යලයා. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයාගේ ස්වභාවය අපි දැක්කා. දස අකුසලයෙන්
යුක්ත පුජ්‍යලයා පාපී වෙනවා. දස අකුසලයෙන් යුක්ත වෙලා අනුනුත් සමාදන් කරන පුජ්‍යලයා අතිශයින් පාපී වෙනවා. එතකොට දස අකුසලයෙන් මිදුණු පුජ්‍යලයා කල්යාණ වෙනවා. දස අකුසලයෙන් මිදලා අනික් අයත් මුදවන පුජ්‍යලයා අතිශයින් කල්යාණ. එතකොට මේකේ pāli වචන අපි තේරුම් ගත්තොත් පාපෝ පාපතරෝ කල්යාණෝ කල්යාණතරෝ කියලා එතන විස්තර කරනවා. මේක ගැටලු නෑ, හරි ලේසි මේ කාරණේ තේරුම් ගන්න. ඊළඟට තුන්වෙනි එකට එන්නේ කවර පුජ්‍යලේ පාප ධර්ම ඇත්තේ වේද. එතකොට මේක ඇත්තේ වේද කියනකොට එයාගෙන් ඒ ධර්ම වලින් යුක්ත බව යොමු වෙලා තිබෙන පුජ්‍යලයක්. එතකොට ඒ දෙකේ අතර තරම් ලොකු වෙනසක් නැහැ. තුන්වෙනි පුජ්‍යලයට කියන්නේ කවර පුජ්‍යලයක පාප ධර්ම ඇත්තේ වේදයක්. කතමෝච පුබ්බලෝ පාප ධම්මෝ. ඒ කියන්නේ යුක්ත පුජ්‍යලයා මෙලව කිසි පුජ්‍යලයක් ප්‍රාණීන් නසන්නේ වෙයි. අර දස අකුසලයෙන්ම යුක්ත පුජ්‍යලයා කියන ස්වභාවයයි. පාප ධර්ම ඇත්තේ යයි කියනු ලැබේ. අතින්දී විස්තර කරේ පාපී ස්වභාවය. මේක පාප ධර්ම ඇත්තේ කියන ස්වභාවය. එතකොට තුන්වෙනි එකේදී කියන්නේ පාප ධර්ම ඇත්තේ වේදී දස අකුසලයෙන් යුක්ත පුජ්‍යලයා. ඊළඟට දස අකුසලයෙන් යුක්ත පුජ්‍යලයා අනික් අයත් ඒකට සමාදන් කරන ස්වභාවයෙන් යුක්ත පුජ්‍යලයා. එයාට සමාදන් පාප ධර්ම ඇති බවත් සමාදන් කිරීම ඇති බවත් කියන එකන තමයි දෙවෙනි පුජ්‍යලයා. කතමෝච පුප්පලෝ පාප ධම්මෝ. එතකොට කතමෝච පුප්පලෝ පාප ධම්මේන පාප ධම්මතරෝ. ඒ කියන්නේ තමන් ඒකට යුක්ත වෙලා තව කට්ටියකට සමාදන් කරන ස්වභාවය. එතකොට තුන්වෙනි පුජ්‍යලයා කල්යාණ ධර්ම ඇත්තෝ. ඒ කියන්නේ දස අකුසලයෙන් වැළකීලා ඉන්න පුජ්‍යලයා ඊට පස්සේ දස අකුසලයෙන් වැළකීලා අනික් අයත් වලක්කා ඇති පුජ්‍යලයා. එතකොට මේ තුන්වෙනි එකේ දෙවෙනි එකේ තරම් ලොකු වෙනසක් නැහැ. ඒකට යොමු වුණ පුජ්‍යලයා සහ යොමු වෙලා ඇති පුජ්‍යලයා කියන කාරණේ තමයි අපිට හිතන්න වෙන්නේ. ඊළඟට හතරවෙනි අංකයට ගියොත් හතරවෙනි අංකයේ තියෙන කවර පුජ්‍යලේ සාවද්‍ය වේද. මෙලොව පුජ්‍යලේ දොසක් වූ කාය කර්මෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වැරදි වලින් යුක්ත පුජ්‍යලයා. සදසු වාග් කර්මෙන් යුක්ත වේ. වාක් කර්මෙන් සදසු මන කර්මෙන් යුක්ත වේ. ඒ සදසු කාය කර්මෙන් යුක්ත වූ සදසු මනෝ කර්මෙන් යුක්ත වූ සදසු වාග් කර්මෙන් යුක්ත පුජ්‍යලයට කියනවා සාවද්‍ය වැරදි දෝෂ සහිත පුජ්‍යලයයි කියලා විස්තර කරනවා. එතනකින් පාලියෙන් කියන්නේ කතමෝච පුද්ගලෝ සාවජ්ජෝ. ඒ කියන්නේ සාවද්‍ය පුජ්‍යලයා කවුද කියන එක. එතකොට ඒ දෙවෙනි එකට කියන්නේ කවර පුජ්‍යලේ සාවද්‍ය බහුල වේද. එතන සාවජ්‍ය බහුලෝ වැරදි බොහෝ ඇති පුජ්‍යලයා. ඊළඟ පිටුවේ කවර පුජ්‍යලයෝ සාවද්‍ය බහුල වේදයක්. මෙලොව එක් පුජ්‍යලේ සදසු කාය කර්මෙන් බහුලව නිදසු කාය කර්මෙන් අල්පව. දැන් මෙතන කරන්නේ යම් කිසි පුජ්‍යලෙක් බොහෝ වැරදි ඇති. හැබැයි දෙවන පුජ්‍යලයා කියන කවර පුලේ සාවද්‍ය බහුල වේදයක් මෙලොව එක් පුජ්‍යලේ සදසු කාය කර්මෙන් බහුල වේ නිදසු කාය කර්මෙන් අල්ප වේ. නිදසු කාය කර්මයක් තියෙනවා එකකින් අල්ප බව. අර මුලදී කිව්වේ සාවද්‍යයි කියනු ලැබේ කියලා විස්තර කළා. ඊළඟට කියනවා කවර පුජ්‍යලේ සාවද්‍ය බහුල වේදයක් මෙලොව එක් පුජ්‍යලේ සදසු කර්මෙන් බහුල වේ නිදසු කාය කර්මෙන් අල්ප වේ. ඊළඟට කියනවා එතකොට අපි දන්නවා සදොස් වැරදි කර්ම වැඩි නිදොස් කර්ම අඩු පුජ්‍යලයා. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා කවර පුජ්‍යයක් අල්ප සාවද්‍ය වේදයක්. ඊළඟට අල්ප සාවද්‍ය කියනකොට කියනවා මෙලොව කිසි පුජ්‍යලයක් නිදොස් කාය කර්මේ බහුලයි සදොස් කාය කර්මේ අල්පයි.
එතකොට ඒ පුජ්‍යලයා අල්ප සාවද්‍යයි කියලා විස්තර කරනවා. ඊළඟට අනවද්‍ය පුජ්‍යලයා හතරවෙනි පුජ්‍යලයා කියන්නේ මෙලොව එක් පුජ්‍යලෙක් නිදොස් වූ කාය කර්මය. නිදොස්මයි එයාට අර නිදොස් වූ වා කර්මයෙන් යුක්තයි වැරදි කර්ම වලින් යුක්ත නොවන පුජ්‍යලයා. එතකොට අපි පුජ්‍යලයෝ 4 දෙනෙක් ගත්තා. වැරදි කර්ම වලින් යුක්ත පුජ්‍යලයා, ළඟට වැරදි කර්ම බහුල මේ වැරදි කර්ම අඩු, සදස් වූ කාය කර්ම බහුල, නිදොස් වූ කාය කර්ම අඩු. ඊළඟට අල්ප සාවද්‍ය අල්ප වැරදි කර්ම, හොඳ කර්ම වැඩි පුජ්‍යලයා. අන්තිම එක්කෙනා හොඳ කර්ම වැඩි පුජ්‍යලයා. මොනවද මේ කර්ම? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුනෙන් තමයි මේ විදිහට මිනුම ගන්නෙ. එතකොට පස්සේ මේකේ ගැටලු තියනවාද? මේකේ මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් කාරණා විදිහටමයි එතන විස්තර කරන්නේ. පස්වෙනි කාරණේට විස්තර කරන්නේ උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම කියන පුජ්‍යලෝ 4 දෙනා. උග්ගටිතඤ්ඤ කියන්නේ පදයක් කරුණක් දැක්වූ පමණින් එයාට ධර්ම අවබෝධය මේක පස්වෙනි අංකයට ගියොත් අපි අට කතාවේ ඒක විස්තර කරනවා. උග්ගටිතඤ්ඤ ආදී උග්ගටිතඤ්ඤ යනු මෙහි ගලවා දැමීම නම් ඥාන ගලවා දැමීමයි. ඒ උග්ගටිතඤ්ඤ කියන වචනේ තේරුම ගලවා දැමීම නම් ඥාන ගලවා දැමීම. ඥානෙන් ගලවා දමන ලද ඇසිල්ලේ දැනගනී යන අර්ථයයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් කියූ පමණින් දැනගනී කියන අර්ථයයි. කියන ලද ඇසිල්ලේම ධර්මාභි සමයෝ යනු ධර්මාභි සමය යනු සිව්සස් නුවණ සමග අවබෝධය ලැබෙනවා කියූ පමණින්. අන්න ඒක තමයි පළවෙනි පුජ්‍යලයා. එතකොට සතර සතිපට්ඨාන යනාදී නයින් සංක්ෂේපයෙන් මාර්ථකාව තබන කල්ලි දේශනා අනුසාරයෙන් ඥානයේ යව රහත් වීමට සමත් පුජ්‍යලයා උග්ගටිතඤ්ඤයයි කියන ලැබේ. එතකොට දෙවෙනි එක්කෙනා විපටිතඤ්ඤ විස්තරයෙන්ම අර්ථය දනි විපටිතඤ්ඤෝ වේ. අයං උච්චති සංක්ෂේපයෙන් මාතෘකා තබා විස්තර වශයෙන් අර්ථය බෙදන කල්හි රහත් බවට පැමිණීමට සමත් වී පුජ්‍යලයා විපටිතඤ්ඤයයි කියනු ලැබේ. එතකොට තුන්වෙනි පුජ්‍යලයා උද්දේශාදීන් පැමිණිය යුතු අපිට ඇහෙන්නේ නැතුව ගියා නෙය්‍ය පුද්ගලයා කියන තැන පටන් ගන්නකොටම ඇහෙන්නේ නැතුව ගියා සමාවෙන්න. නම් නෙය්‍ය පුජ්‍යලයා මේකේ විස්තර කරන විදිහට අපි විස්තර කරලා බලමු. නෙය්‍ය පුජ්‍යලයට එන්නේ මෙතන කියන්නේ අවබෝධයට කියන්නේ ධම්මාභි සමයෝ ධර්මයේ අවබෝධ කිරීම. ධර්ම අවබෝධය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමමයි. එතකොට නෙය්‍ය පුජ්‍යලයාගේ විස්තර කරන්නේ උද්දේශාදීන් පැමිණිය විය යුතු යනු නෙය්‍යා. ඒ කියන්නේ උද්දේශයෙන් කියන්නේ විස්තර වශයෙන්ම පැමිණිය යුතු යන අර්ථයේ නෙය්‍යා කියනවා. අනුපිබ්බේන ධම්මාභි සමයෝ හෝති යනු අනුක්‍රමයෙන් රහත් බවට පැමිණීම. අක්ෂර පදම ඒ කාරණේ ඉච්චරයි. ඊළඟට අක්ෂර පදම මොහුට පරම අවසානයේ යයි පද පරම. පද පරම කියන එක අක්ෂර පදම ඔහුට පරමයි කියන කාරණයෙන් තමයි පද පරම. ඒ කියන්නේ ඊ ආත්ම භාවයේ ධර්මය අවබෝධ නොවේ. එයාට ධර්මාභි සමයෝ වෙන්නේ නැහැ. ඒ ආත්ම භාවයෙන් විදර්ශනා වූ මාර්ගඵලය හෝ නිපදවීමට නොහැකිය යන අර්ථය තමයි පද පරම. එයාට වචන ඒ ධර්මයේ නොතේරන ස්වභාවය තමයි පද පරම කියලා කියන්නේ. එතකොට උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පද පරම කියන එකේ අර්ථය ඒ විදිහට තමයි අට කතාවේදී විස්තර කරන්නේ. මේ කාරණේ අපි දන්නවා. ඒක අට කතාවෙන් විස්තර වෙන විදිහ තමයි කියන්නේ එතන විස්තර කළේ. අපි ඊළඟ අංකයට යමු. කවර පුජ්‍යලේ යුක්ත පටිභාන වූයේ කතමෝච පුද්ගලෝ
මුක්ත පටිභානෝ නො යුක්ත පටිභානෝ. එතකොට පළවෙනි පුජ්‍යලයා මුක්ත පටිභානෝ නො යුක්ත පටිභානෝ. දෙවෙනි පුජ්‍යලයා යුක්ත පටිභානෝ නො මුක්ත පටිභානෝ. තුන්වෙනි පුජ්‍යලයා යුක්ත පටිභානෝ ච මුක්ත පටිභානෝ ච. මේ විස්තර කරන්නේ මෙහෙමයි. කවර පුජ්‍යලේ යුක්ත පටිභාන වූයේද යත් සාර්ථක සකාරණ වචන ඇත්තේ. ඒ කියන්නේ සාර්ථකව උත්තර දෙන්න පුළුවන් වචන තියෙනවා. සාර්ථකව උත්තර දෙනවා යම් කිසි කාරණයක් ඇහුවොත් මුක්ත පටිභාන වහා පිළිතුරු දෙනවා. දැන් එක පුජ්‍යලයක ඉන්නවා සාර්ථකවත් පිළිතුරු මෙතන නොවුයේ. එතන විස්තර කරන්නේ කවර පුජ්‍යලේ යුක්ත පටිභාන ඌයේ. ළඟට මුක්ත පටිභාන එතන මුක්ත පටිභාන නොවුයේ. එතකොට යුක්ත පටිභාන කියන්නේ සාර්ථකව වචනයට උත්තර දෙන. මුක්ත පටිභාන කියන්නේ වහා පිළිතුරු දෙන. එතකොට පළවෙනි පුජ්‍යලයා සාර්ථකව හරි උත්තරේ දෙනවා. හැබැයි වහා පිළිතුරු දෙන්නේ නැහැ. දෙවෙනි පුජ්‍යලයා කවර පුජ්‍යලේ යුක්ත පටිභාන නොවූ මුක්ත පටිභාන වූයේ. එයා සාර්ථකව පිළිතුරු දෙන්නේ නැහැ. හරි උත්තර පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි වහා පිළිතුරු දෙනවා. එතකොට තුන්වෙනි පුජ්‍යලයා යුක්ත පටිභානත් මුක්ත පටිභානත් වේ. සාර්ථකව පිළිතුරු දෙනවා. ඉක්මනටත් පිළිතුරු දෙනවා. එතකොට එයා සාර්ථකව සකාරණව වහා පිළිතුරු දෙයි. එතකොට හතරවෙනි පුජ්‍යලයා යුක්ත පටිභාන නොවුයේ මුක්ත පටිභාන නොවුයේ. සාර්ථකව පිළිතුරු දෙන්නේ නැහැ. යහුසුලුව ඉක්මනට පිළිතුරු දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පුජ්‍යලයෝ ඉන්නවායි කියන කාරණේ තමයි එතන විස්තර කරන්නේ. මෙතන අට කතාවේදී විස්තර කරන්නේ මේ යුක්ත පටිභාන මුක්ත පටිභාන කියන පොඩ්ඩක් ගැඹීර කරනවා. යුක්ත පටිභානාදී ඥාණයට එළඹි වචනද පටිභානයයි කියනු ලැබේ. එතකොට පටිභාන කියනකොට ඥාණයට එළඹි වචනේද තමයි පටිභාන කියන්නේ. මෙහි ඒ අදහස් වේ. අර්ථයෙන් යුක්ත වූද ඥාණයෙන් යුක්ත වූද ප්‍රතිභානය මොහුට යනුයි. එතකොට යුක්ත පටිභානෝ කියන්නේ අර්ථයෙන් යුක්ත ඥානයක්. අර්ථයෙන් යුක්තද ඥානයෙන් යුක්තද බව තමයි ඒ කාරණෙන් කියන්නේ. ඊළඟට අන්න ඒ ආකාරයට තමයි අදහස් ගන්න වෙන්නේ. අපි අර අර්ථයෙන් යුක්ත ඒ කාරණේ ඉතින් මේ ඒ යුක්ත පටිභාන මුක්ත පටිභාන කියනකොට අපි ඒ අර්ථය තමයි ගන්න වෙන්නේ. එතකොට පළවෙනි පුජ්‍යලයා සාර්ථකව අර්ථ සහිතව පිළිතුරු දෙනවා. හැබැයි එයා බහා පිළිතුරු දෙන්නේ නැහැ. දෙවෙනි පුජ්‍යලයා සාර්ථකව පිළිතුරු දෙන්නේත් නැහැ. සල්තර පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි ඉක්මනට පිළිතුරු දෙනවා. තුන්වෙනි පුජ්‍යලයා සාර්ථකවත් පිළිතුරු දෙනවා. ඉක්මනටත් පිළිතුරු දෙනවා. හතරවෙනි පුජ්‍යලයා ඒ කාරණා දෙකෙන්ම යුක්ත වෙන්නේ නැහැ. සාර්ථකව පිළිතුරු දෙන්නේ නැහැ. හරියාකාර යොසුලුව පිළිතුරු දෙන්නේ නැහැ. ඔන්න කාරණෙන් තමයි හයවෙනි පුජ්‍යලයා වෙන් වෙන්නේ. අපි බලමු හත්වෙනි පුජ්‍යලයාට ගිහිල්ලා හත්වෙනි පුජ්‍යලයා ධර්ම කතික පුජ්‍යලයෝ 4 දෙනෙක් ඉන්නවලු. ධර්ම කතිකත්වයේ විස්තර කරන්නේ මෙහෙමයි. ධර්ම කතිකයෝ 4 දෙනෙකි. මෙලව එක් ධර්ම කතිකයේ මදක් කියයි නිරර්ථක නිස්කාරණ දෙයක්ම කියයි. එයා පළවෙනි කතිකයා මද ප්‍රමාණය කියන්නේ නිරර්ථක නිස්කාරණ දෙයම කියනවා. හැබැයි ඔහුගේ පිරිස එයා ළඟ ඉන්න පිරිස ගෝලයෝ ටික ඔහුගේ සාර්ථක නිරර්ථක බව දැනුමට නොසමත් වෙයි. ඒගොල්ලෝ හිතන්නේ මෙයා හරියටම කරනවායි කියලා. මෙබඳු ධර්ම කතිකයෝ මෙබඳු පිරිසේ ධර්ම කතික යන සංඛ්‍යාවට යයි. ඒගොල්ලෝ ධර්ම කතික කියන සංඛ්‍යාවට එනවා. හැබැයි එයා
මදක් කියන්නේ නිරර්ථක නිස්කාරණ දෙම කියනවා. හැබැයි ඔහුගේ පිරිස එයා ඒ බව දන්නේ නැහැ. එතකොට මෙයත් ධර්ම කතික කියලා ඉතර කරනවා. මේ පළවෙනි එක්කෙනා. තවද මෙහි එක් ධර්ම කතිකේ ස්වල්ප වූ සාර්ථක සකාරණ වූ දෙයක් කියයි. එකයි කියන්නේ හැබැයි ඉතා සාර්ථක වූ කියනවා. ඔහුගේ පිරිසද සාර්ථක නිරර්ථක බව දැනුමට සමත් වේ. එයත් සමත් වෙනවා. ඔහු සාර්ථක නිරර්ථක බව දැනුමට සමත් වේ. මෙබඳු ධර්ම කතිකයෝද සංඛ්‍යාවට යෙයි. තවද තුන්වෙනි එක්කෙනා එහි ධර්ම කතිකේ බොහෝ වූ නිරර්ථක නිස්කරණ වූ දෙයක් කියයි. බොහෝ කියනවා නිරර්ථක නිස්කාරණ දෙයක්ම කියනවා. ඔහුගේ පිරිස සාර්ථක සකාරණ නිරර්ථක නිස්කාරණ බව දැනුමට නොසමත් වේ. එයාගේ පිරිසට ඒක තේරෙන්නේ නැහැ. ඉන්නේ කාරණේ මෙබඳු ධර්ම කතිකයොත් ඉන්නවා. එතකොට හතරවෙනි කතිකයා බොහෝ වූ සාර්ථක වූ සකාරණ වූ දෙයක් කියයි. ඔහුගේ පිරිස සකාරණ ද සාර්ථක සකාරණයද නිරර්ථක නිසාරණයද කියන එක හොඳට දන්නවා. ඒ වගේ පිරිසක් ඉන්නවා. හතරවෙනි පුජ්‍යලයා තමයි හොඳම පුජ්‍යලයා. මේ පුජ්‍යලයෝ හතර දෙනා ධර්ම කතිකත්වයට ධර්ම කතිකයෝ හතර දෙනෙක් විදිහට නම් කරනවා. ඊළඟට අටවෙනි කාරණේදී විස්තර කරන්නේ මේගේට බඳු පුජ්‍යලයෝ සතර දෙනා. සත්ත කතමෝ චත්තාරෝ වලාහ කූපමෝ පුජ්‍යලෝ. මේගේට බඳු පුජ්‍යලයෝ සතර දෙනා. මේගයෝ සතර දෙනෙක් ඉන්නවා. ගුගුරනවා නොවස්නා මේගේ. ගුගුරනවා නොවස්නා මේගේ. වස්නා නොගුරනා මේගේ. ගුගුරනාත් වස්නා මේගේ. නොම ගුගුරන්නා වූ නොවස්නා වූ මේගේ. මේ කියන්නේ ගුගුරන ස්වභාවයෙන් යුක්ත මේගයක් තියෙනවා. හැබැයි වහින්නේ නැති. පළවෙනි එක තියෙන්නේ සතර දෙනෙක් ගුගුරන නොවස්නා. මේ ස්වභාවය පුජ්‍යලයකට ගේනවා. ඒකට විස්තර කරනවා කෙසේනම් පුජ්‍යල මේ ගුගුරන්නෝ නොවස්නා වේද. මෙලොව එක් පුජ්‍යලේ කියන්නේ වෙයි කරන්නේ නොවේයි. කියන්නේ වෙයි කරන්නේ නොවේයි. මේක තමයි සරල අර්ථය. අනික එක්කෙනා දෙවෙනි පුජ්‍යලයා එයා කියන්නේ ඒ පුජ්‍යලයා එක් පුජ්‍යලේ කරන්නේ නොකියන්නේ වෙයි. එයා කරනවා කියන්නේ නැහැ. තුන්වෙනි පුජ්‍යලයා කියන්නේ කරන්නේත් වෙයි. හතරවෙනි පුජ්‍යලයා කියන්නේ නොකරන්නේත් වෙයි. මේ කියන වචන වලට කීම නෙවෙයි මෙතන අර්ථය ගන්න ඕන. අර්ථයට වඩා ටිකක් ගැඹුරුයි. අර්ථයේදී කියනකොට වලාහක උපමාවේ වලාහක යනු මේගයයි. ගජ්ජිතා යනු අහස ගිරවීමයි. මේ ගොරවා නොවස්සින බව මෙනි. මිනිස්සු අහස ගොරවයි සරුවස්සන්නක් වන්නේ යයි බීජ වපුරති. ඉක්බිති නොවස්නා කල්ලි කෙත් බීජ කෙතෙහිම නැසේ. මෙන්න මේ විදිහට කියලා මේකේ විස්තර කරනවා මේ වැසීම සහ මේ ගැන එකල සුභික්ෂුක නොගරවා නොවසින බව ඒකාන්තයෙන්ම පවිටුවේ. වාසික හෝති. එතන කියන්නේ දැන් ග්‍රන්ථ දූරයේ පුරමී දැන් මෙතන තමයි ධර්මයේ එන්නේ. ග්‍රන්ථ දූරයේ පුරමී විදර්ශනා දූරයේ පුරමී කියමන පමණකි. උද්දේශය නොගනි. යම් කිසි කෙනෙක් කියනවා මං ග්‍රන්ථ දූරයේ පුරමී විදර්ශනා දූරයේ පුරමී. ඒ කියන්නේ මෙයා කියනවා මම පොත් බලනවා ධර්මයේ හදාරනවා විදර්ශනා කරනවා කියලා කියනවා. හැබැයි කමඨහන් භාවනා නොකරයි. ඔන්න භාවනාය කරන්නේ නැහැ. ඔන්න පළවෙනි පුජ්‍යලයා. ඊළඟ එක්කෙනා ග්‍රන්ථ දූරයේ පුරමී විදර්ශනා දූරයේ පුරමී නොකියයි. පැමිණි කාලයේ කල සම්පාදනය කරයි. යා කියා ඉන්නේ නැහැ. ධර්ම ඉගෙන ගන්නවද විදර්ශනා කරනවද කියලා. හැබැයි යා පැමිණි කාලේ කරනවා. මේ නයින් ඉතිරි ඒවාද ගතිතුයි කියලා එතෙන් දැන් ඒක එළිය විස්තර කරන්නේ නැහැ. එතකොට මේ ගුගුරනා කියන්නේ ග්‍රන්ථ ඒ කියන්නේ පාඩම්
ධර්මයේ ඉගෙනීම කරනවා විදර්ශනා කරනවා කියලා ප්‍රචාරය කිරීම ඔහුසේ කතා කිරීම තමයි ඒ ගුරුණ ස්වභාවය. එතකොට ඒ කමඨහන් අරගෙන භාවනා නොකරන ස්වභාවය තමයි ඒවා පටිපදාවට හසුරු නොවන ස්වභාවය. ඒ දෙකෙන් තමයි ගන්න ඕන මේ වස්නා නොවස්නා ස්වභාවය, ගුගුරණ නොවස්නා ස්වභාවයෙන් යුක්ත ඒ හතර දිනාටම ඒ විදිහට අපිට ඒක උපමාව ගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් තියනවද? එතනින් එයාට අට කතාවේ විස්තර කරන්නේ නැහැ. ඒක මං හිතන්නේ ගැටලුවක් තියනවද? ප්‍රශ්නයක් තියනවා නම් අහන්න. නැහැ වගේ. ප්‍රශ්නයක් නැහැ මිස්. මීයන්ට බදු පුජ්‍යලෝ සතර දෙනා. මේකත් ලේසි. බිල සාදන්නේ නොවසන්නේ. වසන්නේ බිල නොසාදන්නේ. බිල සාදන්නේ වසන්නේ. බිල නොසාදන්නේ නොවසන්නේ. මේ මීයෝ මුක්ෂිකෝපම මීයන්ට බදු පුජ්‍යලෝ හතර දෙනා බුලක් නැත්නම් බිලක් සාදනවා, හැබැයි ඒකේ වසන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා වසනවා බිල සාදන්නේ නැහැ. ඒ කියන්නේ අනුන්ගේ තැනක තමයි යා වසන්නේ. තුන්වෙනි එක්කෙනා බිල සාදනවා වසනවා. අනික එක්කෙනා බිල නොසාදන්නේ නොවසන්නේ. මේ විදියට අරගෙන උපමාව අරගෙන දේශනා කරනවා. මොකද්ද මේ බිල? මොකද්ද මේ වසන ස්වභාවය කියලා කියන එතන අර්ථය ගන්න ඕන. එතන අර්ථය නම් මෙහෙමයි අර්ථය කරන්නේ අට කතාවේ මූසික උපමාවල මෙහෙමයි. තමාගේ ආශ්‍රයේ ගුලක් වලක්කනේ. ඒක තමයි අර ඉස්සලා කියපු මීයාගේ ස්වභාවය. දැන් අපි මේකෙන් අර්ථය ගනිමු. යම්කිසි පුජ්‍යලයක් නවාංග ශාස්ත්‍රු ශාසනය ඉගෙන ගනී. නවාංග ශාස්ත්‍රු ශාසනය සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ආදී නවාංග ශාස්ත්‍රු ශාසනය ධර්මයේ ඉගෙන ගන්නවා. හැබැයි එයා පරියාප්තිය නුවණ මෙයා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට පාවිච්චි කරන්නේ නැහැ. මෙතන වසන ස්වභාවය කියන්නේ ඒ ධර්ම භාවිත කරලා තමන්ගේ ප්‍රතිපදාව සකස් කර ගැනීම. ඒ කියන්නේ සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහා ඒ නවාංග ශාස්ත්‍රු ශාසනය එයා පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒක තමයි බිල සාදයි බිලේ වසන්නේ නැහැ. ඒක ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ ප්‍රගුණ කරනවා. හැබැයි ප්‍රතිපදාවට පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රතිපදාවේ ඉන්නේ නැහැ. ඒ කාරණේම තමයි බිල නොසාදන්නේ කියන බිල වසන්නේ බිල නොසාදන්නේ. එයා වසනවා. ඒ කියන්නේ ප්‍රතිපදාවේ හැසිරෙනවා. එයා ධර්මයේ වෙනම ඉගෙනගෙන නැහැ. අනුන්ගේ ධර්මයේ අහලා එයා තමන්ගේ ප්‍රතිපදාවේ හැසිරෙනවා. ඒතර බිල සාදන්නේත් වසන්නේත් එයා ධර්මයේ ප්‍රගුණ කරනවා. ඒ වගේම ප්‍රතිපදාවේ හැසිරෙනවා. අනික එක්කෙනා බිල නොසාදන්නේ නොවසන්නේ එයා ධර්මයේ ඉගෙන ගන්නෙත් නැහැ. ප්‍රතිපදාවේ හැසිරෙන්නෙත් නැහැ. අන්න ඒ ආකාරයට තමයි එතන විස්තර කරන්නේ. එතන අට කතාවේදී කියනවා ලෝක ආමිස ස්ථානවල හැසිරෙන්නේ මරණය නැමැති මායя, කෙලෙස් මායя, දේවපුත්ත මායя, සංඛ්‍යාත සතුරන් වසඟයට යයි. දෙවන්නා ඒ මීයා යම්සේ වල නොකනීද එසේම නවාංග ශාස්ත්‍රු ශාසනය නොගනී. යම්සේ වනායි අනුන් කනින ලද ගුහාවේ වාසය කරයි. දිවි රකේ. මෙසේ අනුන්ගේ කතා අසා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට තුන් මරුන් විශේෂ ඉක්මවයි. මේ නයින් තෙවන සතරවන උපමා සංසන්දනය කළ යුතුය. එතකොට මෙතන වසනවයි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමට ප්‍රතිපදාවේ හැසිරීම. එතකොට සාදන්නේ කියන්නේ ඒ නවාංග ශාස්ත්‍රු ශාසනය නැත්නම් ධර්ම විනය ඉගෙනීම. ඒකේ මං හිතන්නේ ගැටලුවක් තියෙනවද ඒකේ? ඒකෙත් හොඳට විස්තර කරගෙන යනවා අංග වලින් එකිනෙක නවාංග ශාස්ත්‍රු ශාසනය.
අපි එනම් 10 වෙනි එකට යන් 10 වෙනි එකත් මේ විදිහට පැහැදිලි වෙන එකක්. අඹ ඵලයට බඳු පුජ්‍යලෝ 4 දෙනා 10. එතකොට තියෙනවා ඒක කියන්නේ තත්ත කතමා චත්තාර අඹුපමා පුද්ගලෝ. අඹ ඵලයට බඳු පුද්ගලෝ 4 දෙනෙක්. අඹ ඵල 4කි. අමු වූ පැසුණු පැහැත්තේ. අමුයි හැබැයි පැසුණු බව පළ කරනවා. ඊළඟ එක නා පැසුණු අඹ හැබැයි අමු පැහැත්තේ. අමු වූ අමු පහත්තේ. පැසුණු පැහැත්තේ. මේ පුජ්‍යලෝ 4 දෙනෙක්. මොනවද මේ අමු බව සහ පැසුණු බව කියන එකත් බලමු. එතකොට අඹ වල අපිට මේ කාරණේ තේරෙනවා. එතකොට යට විස්තර කරනවා කෙසේනම් පුජ්‍යල අමු ඌයේ පැසුණු පහ ඇත්තේ වේදයත් මෙලොව එක් පුජ්‍යලයේගේ යෑම් ඊම් ඉදිරි බැල්ම අවට බැල්ම අත්පා හැකිලීම අත්පා දිගෑරීම සංගලපා සිවුරු දැරීම ප්‍රසාදයේ එළවයි. මේ යම්කිසි භික්ෂු නමක් ගැන කතා කරන්නේ එයාගේ හැසිරීම සිවුරු ඇඳීම ප්‍රසාදයේ එළබනවා. හැබැයි හෙතම දුක ඇති සැටියෙන් නොදනී. දුක උපදනා හේතුව නොදනී. නැති කිරීමේ මාර්ගය නොදනී. මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව යට අවබෝධයක් නැහැ. ඒක තමයි පැසුණු බව. පැසුණු බව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ ඥානය. ඒ පැසුණු බව. එතකොට මේ පුජ්‍යලයා පෙන්눔 කරනවා ඉදුණු බව හැබැයි ඉදිලා නැහැ. අන්න ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. ඉරියව් වලින් පෙන්눔 කරනවා හැබැයි එයාගේ අධ්‍යාත්මික ධර්මයන් දිනු වෙලා නැති බව පෙන්වන්න කරනවා. එසේම තමයි දෙවෙනි එකට ගියාම පැසුනේ අමු පැහැත්තේ. එයා පැසිලා ඉන්නේ. ඒ කියන්නේ දුක ඇසෙට එයා දන්නවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව එයා හොඳට දන්නවා. හැබැයි එයාගේ ඉරියව් පැවැත්ම විතරක් ප්‍රසාද ඉලවන්නේ නොවේ. ඒකට පිටායට දකින්න තියෙන්නේ මෙයා ප්‍රසාදයෙන් එළවන ස්වභාවයක් නැහැ. යක්සිවුරු දැරීම පායන් කිරීම ඒ වගේ හැසිරීමේ ස්වභාවය. හැබැයි එයා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා. තුන්වෙනි පුජ්‍යලයා අමු වූයේ අමු පහ ඇත්තේ. එයා අමුයි ඒ කියන්නේ ප්‍රසාද එළවන්නේ එයාගේ හැසිරීමේ ස්වභාවයත් ඒ වගේම එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඒක තමයි එතන අමු බව පැහැදිලි කරන්නේ. හතරවෙනි පුජ්‍යලයා පැසුණු පැහැත්තේ පැසුණු පහ ඇත්තේ. කියන්නේ ඇත්තට මෙයා චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලැබලා එයාගේ ඉරියව් පැවැත්මෙන් මත් ඊටාම අනර්ගයි. එතකොට මෙයා පැසුණු ඒ තමයි මොහු 4 දෙනා ලෝකේ විද්‍යාමාන අම්බූපම පුජ්‍යලෝ 4 දෙනායි. මේ අඹ උපමා කරගෙන පුජ්‍යලෝ 4 දෙනෙක් දේශනා කරපු හැටි. 11 වෙනි එකේ තියෙන්නේ කුම්භූපම කලයට බඳ පුජ්‍යලෝ 4 දෙනෙක්. එතකොට කලයට බඳ පුජ්‍යලෝ කියනකොට එතකොට 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කල 4 දෙනෙකි. හිස්සු වසන ලද්දේ. හැබැයි හිස් එයා වසන ලද්දේ. පිරුණු නොවසන ලද්දේ. කලේ පිරිලා හැබැයි වසල නැහැ. වහල නැහැ. ඊළඟට හිස්සු නොවසන ලද්දේ. ඊළඟ හිස් කලයක් තියෙනවා. ඒක වහලත් නැහැ. පිරුණු වසන ලද්දේ. ඊළඟ කලේ පිරිලා ඒක වසලක් තියෙනවා. මෙන්න මේ 4 දෙනාට දැන් මේ අපි ධර්ම ස්වභාවය මේකට ඒ උපමාව පාවිච්චි කළා. ඊට පළවෙනි එකේනා කෙසේනම් පුජ්‍යල හිස්සුවේ වසන ලද්දේ වේදයත් මෙලව එක් පුජ්‍යලයේ යෑම් ඊම් ඉදිරි බැල්ම අවට බැල්ම අත්පා හැකිලීම අත්පා දිගෑරීම සංගල සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හෙතම දුක ඇති සැටියෙන් නොදනී. දුක නැති කිරීම මගේයි ඇති සැටියෙන් නෙවෙයි. ඒකට මේ පුජ්‍යල හිස්වේ. හිස් හැබැයි වසන ලද්දේ වේදයත් හිස් ඌයේ හිස් කියන්නේ එයාගේ
හිස් කියන්නේ එයාගේ ධර්ම ස්වභාවය නැති බව. හැබැයි වසන ලද්දේ වෙයි කියන්නේ එයාගේ ඉරියව් පැත්ම හොඳ බව. ප්‍රසාදේ එළවන බව. ඒ කියන්නේ මෙයාව විවුර්ත වෙලා නැහැ වසන ලද ස්වභාවය. දෙවෙනි පුජ්‍යලයා නොපිරුනේ මේ පුජ්‍යලේ පිරුනේ නෑ හිස් නෑ කලේ පිරිලා නොවසන ලද්දේ වෙයි. එතකොට පිරිලා එයාගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය ලැබිලා හැබැයි නොවසන ලද්දේ එයාගේ ප්‍රසාදය ලබන්නේ නැහැ ඉරියව් පැවැත්ම. සංගල සිව් දැරීම ආදී එළවන්නේ එය ප්‍රසාද වන්නේ නැහැ. මේ දෙවෙනි පුජ්‍යලයා. තුන්වෙනි පුජ්‍යලයා හිස් වූයේ නොවසන ලද්දේ වෙයි. එයා හිස් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ වගේම ඉරියව් පැවැත්මත් හොඳ නැහැ. එතකොට හතරවෙනි පුජ්‍යලයා පිරුනේ වසන ලද්දේ වෙයි. එයා පිරිලා ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම එයාගේ ඉරියව් පැවැත්මත් හොඳයි. ඒ පුජ්‍යලයා තමයි ඒ හතරවෙනි පුජ්‍යලයා. මේ එක ක්‍රමයකට යන්නේ ඒ ක්‍රමය අපිට තේරුම් ගත්තොත් මේවා ඊතරම් අමාරු වෙන්නේ නැහැ. එතකොට 12 වෙනි එකේ කියන්නේ මේ ජලාශයට බඳි පුජ්‍යලෝ 4 දෙනයි. දැන් ජලාශයක් තියෙනවා. ඒ ජලාශයට පුජ්‍යලෝ 4 දෙනෙක් නම් කරනවා. ජලාශයෝ 4 දෙනෙකි. ගැඹුරු ආකාර ඇති නොගැඹුරු ජලාශය. ගැඹුරු පේනවා හැබැයි ඒක ඇත්තටම නොගැඹුරුයි. දෙවෙනි එක නොගැඹුරු ආකාර ඇති ගැඹුරු ජලාශය. ඒක නොගැඹුරුයි වගේ පේන්නේ හැබැයි ඉතාම ගැඹුරුයි. ඊළඟ එක නොගැඹුරු ආකාර ඇති නොගැඹුරු ජලය. ගැඹුරු ආකාර ඇති ගැඹුරු ජලය. මොකද්ද මේ ගැඹුරු නොගැඹුරු කියන එක අපි පොඩ්ඩක් බලමු. කෙසේනම් පුජ්‍යලේ ගැඹුරු ආකාරය ඇත්තේද? නොගැඹුරු වූයේද යත් මෙලොව එක් පුජ්‍යලේ යෑම් ඊම් ඉදිරි බැල්ම අවට බැල්ම හත්පා හැකිලීම මේ වගේ ප්‍රසාද එළවන්නේ වෙයි. ඒ කියන්නේ මෙයාගේ ගැඹුරු ආකාර ඇත්තේ නොගැඹුරුයි. ඒකට ගැඹුරු ආකාර පෙන්눔 කරනවා එයාගේ ඉරියව් පැවැත්මේ. හැබැයි එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ වෙලා නැහැ. ඒ කියන්නේ නොගැඹුරු බව. ඒ කියන්නේ මෙයා ගැඹුරු බව පෙන්නනවා. එයා ඊටාම හොඳ පුජ්‍යලෙක් ධර්මයේ අවබෝධ වුණ පුජ්‍යලෙක් වගේ පෙන්නනවා. හැබැයි එයා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නැහැ. අන්නේ පුජ්‍යලයා තමයි ගැඹුරු ආකාරය ඇත්තේ නොගැඹුරු වූයේ කියන එක. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා නොගැඹුරු ආකාරය ඇත්තේ ගැඹුරු වූයේ. එයාගේ ආකාරයේ නොගැඹුරු ආකාර තියෙන්නේ. ඒ කියන්නේ යෑම් මීම් ඒ වගේ ප්‍රසාද එළවන්නේ නොවේ. ප්‍රසාදෙන් බැලුව ගමන් එයාගේ ප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. හැබැයි එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ඉන්නවා. තුන්වෙනි පුජ්‍යලයා නොගැඹුරු ආකාර ඇත්තේ නොගැඹුරු වූයේද? එයාගේ හැසිරීම රටාවත් හොඳ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. හතරවෙනි පුජ්‍යලයා ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේද? එයා ගැඹුරු ආකාරයක් තියෙනවා. කියන්නේ ගැඹුරු වූයේම වෙනවා. ඒ කියන්නේ යෑම් ඊම් ආදී ඊටාම් ප්‍රසාද ජනකයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන තියෙනවා. අන්න ඒ විදිහට තමයි එතන විස්තර කරන්නේ. මේකේ ගැටලු නැහැ කොහෙවත්. ඒ කාරණෙන් කාරණේ ඊටාම ලස්සනට පැහැදිලි වෙනවායි කියලා මම කල්පනා කරනවා. අපි තව එක දෙයක් කළා අපි සාකච්ඡා කරමු මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 13 වෙනි එකේ තියෙන ගවයාට බඳු පුජ්‍යලෝ 4 දෙනෙක්. ගවයෝ 4 දෙනෙක් ඉන්නවා. ගවයෝ 4 දෙනා තමන්ගේ ගවයන් සිය ගවයන්ට සැඩ පරුසයි පර ගවයන්ට සැඩ නොවූයේ. ඒ කියන්නේ ඒ ගවයන්ට පුජ්‍යලෝ කියන්නේ තමන්ගේ ගවයන්ට සැඩ පරුස නැහැ. සිය ගවයන්ට සැඩ පරුසයි පර ගවයන්ට සැඩ නොවූයේ. අනුන්ගේ ගවයන්ට සැඩ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් පුජ්‍යලෝ 4 දෙනා. දැන් මේක විස්තර කරනවා. කෙසේනම් පුජ්‍යල
ගවයන්ට සැඩ වූයේ පරගවයන්ට සැඩ නොවූයේ දෙයක් මෙතන විස්තර කරනවා මෙහෙමයි. මෙලව එක් පුජ්‍යලයක් සිය පිරිස් තැති ගන්වයි අනික් අයගේ පිරිස් තැති නොගන්වයි. ඒ කියන්නේ සිය පිරිස් තැති ගන්වයි අනුන්ගේ අනික් පිරිස තැති නොගන්වයි. මෙසේ පුජ්‍යල ස්වභාවයට තමයි ඒක කියන්නේ. දෙවෙනි පුජ්‍යලයා සිය පිරිස් තැති ගන්නන්නේ වෙයි. දෙවෙනි පුජ්‍යලයා පරපිරිස් තැති ගන්නන්නේ වෙයි. සිය පිරිස් තැති ගන්නේ නොවේ. තැති ගන්නවන්නවා නොවේ. අනිත් පුජ්‍යලෝ දෙදෙනා ඒ විදිහටම සිය පිරිස් තැති ගන්නනවා පරපිරිසුත් තැති ගන්නනවා. හතරවෙනි පුජ්‍යලයා තමන්ගේ පිරිසටත් ඡණ්ඩ වෙන්නේ නැහැ පරපිරිසටත් ඡණ්ඩ වන්නේ නැහැ කියන පුජ්‍යල. මේ උපමාවේ එතන කතාවේදී විස්තර කතාවේ මෙහෙමයි විස්තර කරන්නේ. ගව උපමාවල ගම්පවේ යම් ගවයෙක් තමාගේ ගව ගණයා සමගි ගැටෙති. තැති ගන්මයි පර ගණයේ අලුණු ස්වභාවය ඇත්තේ වේ. මේකට විස්තර කරනවා පුජ්‍යලයාද තමාගේ පිරිස්සා ගැටෙන්නේ වේ. පරුස වචන කියන්නේ වේ. හැසිරෙයි. අන්‍ය පිරිස් කෙරේ සුරස බව. මෙතන මේ ගැටෙනවා කියන්නේ යා පරුස වචන කියනවා බනිනවා. ඒ ස්වභාවය තමයි ගැටෙන ස්වභාවය කියලා එතන කියන්නේ. එතකොට ගැටෙන්නේ නැහැ කියන්නේ හොඳ වචන කතා කරනවා නිහතමානී පැවැත්ම ඇති බව. ওই කාරණා දෙකෙන් තමයි එතන පෙන්වන්න කරන්නේ. ඒ පුජ්‍යලයට කියනකොට සැඩපරුස බව, පරුස වචන කියන බව ඒ විනිමේ ස්වභාවය තමයි එතන විස්තර කරන්නේ. එතකොට සැඩ නොවෙනවායි කියලා කියන්නේ හොඳ වචන කතා කරන පරුස වචන කතා කරන නැත නිහතමානී පැවැත්ම ඇති බව තමයි අට කතාවේ විස්තර කරන්නේ. මේ කාරණා පිළිබඳව යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවද මහත්මයෙකුට හරි මහත්මියකට? එහෙනම් ඊළඟ කාරණේට යන්න පුළුවන්ද? සර්පයන්ට බදු පුජ්‍යලයෝ 4 දෙනා කවරේද යක්? මේ අංගුත්තර නිකායේ ඒ සූත්‍ර කියපු කෙනෙක් ඉන්නවා නම් මේවට සෑහෙන මේවම මේ විදිහටම තමයි එතන දේශනා සූත්‍ර කරලා තියෙන්නේ. ත්‍රික නිපාතේ ළඟ චතුස්ක නිපාතේ පංචක නිපාතේ ඉන්නේ මේ ආකාරයටමයි පුජ්‍යල ස්වභාවයන් පෙන්වුම් කරන්නේ. අංගුත්තර නිකායේ ත්‍රික නිපාතෙන් උඩ ඊළඟ එක තියෙන්නේ සර්පයන්ට බදු පුජ්‍යලෝ 4 දෙනා කවරද යක්? ප්‍රථමේ චත්තාරෝ ආසි විසුපමා. ඒ කියන්නේ ආසි විෂයෙන් යුක්ත ආසි විෂ උපමාව යම් සර්පයේ විෂ භාවය අරගෙන තමයි මෙතන විස්තර කරන්නේ. කවරේද යක්? සර්පයෝ 4 දෙනෙකි. ගෝර විෂ නැති පැතිරෙන විෂ ඇති. ගෝර විෂ නැති පැතිරෙන විෂ ඇති. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක කෙනා පැතිරෙන විෂ නැති ගෝර විෂ ඇති. ඊළඟට තුන්වෙනි එක කෙනා ගෝර විෂත් පැතිරෙන විෂත් දෙකම ඇති. හතරවෙනි පුජ්‍යලයා පැතිරෙන විෂ නැත්තේම ගෝර විෂ නැත්තේම. මෙසේ සර්පයන්ට බඳු පුජ්‍යලෝ 4 දෙනෙක් ඉන්නවලු. කවුද මේ 4 දෙනා? දැන් බලමු අපි කොහොමද. කෙසේනම් පුජ්‍යල ගෝර විෂ නැති පැතිරෙන විෂ ඇත්තේ වේදයත්. මෙලව එක් පුජ්‍යලයක් නිතර කිපේ. මෙයා නිතරම කිපෙනවා. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කල් දිගු කල් රැඳී නොපවතී. එයා මේක බොහෝ කල් පවත්වන්නේ නැහැ. මේ පුජ්‍යලයා ගෝර විෂ මේ ගෝර විෂ නැති පැතිරෙන විෂ ඇත්තේ වෙයි. එතකොට ගෝර විෂ කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින ස්වභාවය. ගෝර විෂ නැති ඔහුගේ ඒ පුජ්‍යලයා ක්‍රෝධය බොහෝ කල් දිගු කල් නොපවතී. නිතර කිපෙයි. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ පුජ්‍යලයා මේ ගෝර විෂ නැති පැතිරෙන විෂ ඇත්තේ වෙයි.
පැතිරෙන විෂ ඇති ගෝර විෂ නැති සර්පද යම් තේද මේ පුජ්‍යල එබඳුයි. අන්න එතන විස්තර කරන්නේ ඒ විදිහට. දෙවෙනි පුජ්‍යලයා පැතිරෙන විෂ නැත්තේ ගෝර විෂ ඇත්තේ වේ. මෙලොව එක් පුජ්‍යලයක් නිතර නොකිපෙයි. නිතර කිපෙන්නේ නැහැ. එතකොට වුවත් රෝදේ බොහෝ කල් දිගු කල් රැඳී පවතී. ඒකට හදිසියෙන් හරි එයාට රෝදය ආවොත් දිගු කල් පවතී. තුන්වෙනි පුජ්‍යලයා ගෝර විෂ ඇත්තේද වෙයි. පැතිරෙන විෂ ගෝර විෂත් දෙකම ඇත්තේ වෙයි. නිතර කිපෙයි. ඔහුගේ ක්‍රෝධය බොහෝ කල් පවතී. තුන්වෙනි පුජ්‍යලයා පැතිරෙන විෂ නැත්තේ ගෝර විෂත් නැත්තේ. නිතර නොකිපෙයි. ක්‍රෝධය බොහෝ කල් දිගු කල් රැඳී නොපවතී. අන්න ඒ පුජ්‍යලයාගේ ස්වභාවය. ඊළඟ එක තියෙන්නේ 15 වෙනි එක. කෙසේ නම් පුජ්‍යල තුලණය නොකොට ගුණාගුණ මැන නොබලා ගුණේ නොබැසගෙන නුගුණ කියයුත්තාහුගේ ගුණ කියන්නේ වේදයක්. දැන් මෙතන කාරණා ගොඩක් තියෙනවා. තුලණය කරන්නේ නැහැ. ඒක බැන බලන්නේ නැහැ. මෙයාගේ ගුණ අගුණ ගැන බැන බලන්නේ නැහැ. ගුණේ නොබැසගෙන නුගුණ කියයුත්තාහුගේ ගුණ කියන්නේ ඒ කියන්නේ වැරදි පුජ්‍යලයාගේ නුගුණ කියයුත්තාගේ ගුණ කියන්නේ වෙයි. මෙන්න මේක. මෙලොව එක් පුජ්‍යලයක් සුපිලිපන්නේයි මොනවට පිළිපන්නේයිද දුපිලිපන් වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේ ශ්‍රාවකගේ ගුණ කියයි. දැන් මෙතන බලන්න මෙලොව එක් පුජ්‍යලයක් සුපිලිපන්නායි මොනවට පිළිපන්නායි දැයි දුපිලිපන්නායිද වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේ තීර්ථක ශ්‍රාවකයන්ගේ ගුණ කියයි. මෙසේ පුජ්‍යල තෙමේ තුලණය නොකොට ගුණේ නොබැසගෙන නුගුණ කියයුත්තාගේ ගුණ කියයි. ඔන්න අපිට ඒක හොඳට පැහැදිලුණා. නුගුණ ඇත්තාගේ ගුණ කියන පුජ්‍යලයා. දෙවෙනි පුජ්‍යලයා කෙසේනම් මේ පුජ්‍යල තෙමේ තුලණය නොකොට ගුණේ නොබැසගෙන ගුණ කියයුත්තාහුගේ නුගුණ කියන්නේ වේදයක්. මෙලොව එක් පුජ්‍යලයක් පිළිපන්නේයි වැරදි ලෙස පිළිපන්නේයි සුපිලිපන්නේයි මනාකොට පිළිපන් බුදුන් වහන්සේගේ බුදුසව්වන්ගේ නුගුණ කියයි. ඔන්න දෙවෙනි පුජ්‍යලයා. තුන්වෙනි පුජ්‍යලයා තුලණය නොකොට ගුණේ නොබැස නොපැහැදිය යුතු තැන ප්‍රසාදේ උපදවන්නේ වේද. මෙලොව එක් පුජ්‍යලයක් දුෂ්ප්‍රතිපදාවේ මිත්‍ය ප්‍රතිපදාවේ සුප්‍රතිපදායයි මිත්‍ය ප්‍රතිපදායයි යයි ප්‍රසාදේ උපදවයි. ඒ කියන්නේ දුෂ්ප්‍රතිපදාවෙත් මිත්‍ය ප්‍රතිපදාවෙත් සුප්‍රතිපදාවේයි මිත්‍යා ප්‍රතිපදාවේයි ප්‍රසාදේ උපදවයි. මෙසේ පුජ්‍යලයා තුලණය නොකොට ගුණේ නොබැස නොපැහැදිය යුතු තැන ප්‍රසාදේ දක්වන්නේ වේ. තුන්වෙනි පුජ්‍යලයා දැන් මේ පුජ්‍යල තුන් දෙනාගෙම හතරවෙනි පුජ්‍යලයා කෙසේනම් පුජ්‍යල මේ තුලණය නොකොට ගුණේ නොබැස කියන පැහැදිය යුතු තැන අප්‍රසාදයේ දක්වන්නේ වේදයක්. මෙලොව කිසි පුජ්‍යලයක එතන සුප්‍රතිපදාවේ සම්‍ය ප්‍රතිපදාවේ දුෂ්ප්‍රතිපදාවේ මිත්‍යා ප්‍රතිපදාවේ ඒ අප්‍රසාද උපදවයි. මෙසේ පුජ්‍යල තෙමේ තුලණය නොකොට ගුණේ නොබැස පැහැදිය යුතු තැන අප්‍රසාදයේ දක්වන්නේ වේ. මේ එතකොට මේ හතර දෙනා ගැන මොකද්ද කියන්න පුළුවන්? හතර දෙනා ගැන මොනවද කියන්න පුළුවන්? යම් මහත්මයෙක් කියන්න පුළුවන්ද? මේ හතර දෙනාගෙම හොඳ ගුණ තියෙන පුජ්‍යලයෝද නරක කියන පුජ්‍යලයෝද? තෙරුවන් සරණයි. හතර දෙනාම නුගුණ කියන පුජ්‍යලයෝ දුස්තරි. හතර දෙනාම නුගුණ පුජ්‍යලයෝමයි. මේ හතර තැනින්ම තියෙන්නේ විවිධ ස්වභාවයෙන් අරගෙන මේ කාරණේ වචන හසුරුවාගත් අමාරු වෙන්නේ නැහැ. හතර දෙනාම ඒ ස්වභාවයෙන් යුක්තයි. මේක නැවත නැවත කියවා ගන්න නැත්නම් මේ වචන අපිට එකපාරට වැටෙන්නේ නැහැ. ඒකට දැන් 16 වෙනි එකටත් යමුද?
කෙසේනම් පුජ්‍යලේ තුලනේ කොට ගුණේ බැසගෙන නුගුණ කීතාගේ නුගුණ දැන් තමයි මේ ගුණ කියන නිවැරදි පුජ්‍යලයෝ ඉස්සලා 4 දිනා වැරදි පුජ්‍යලයෝ 4 දෙනෙක්. දැන් 16 කියන්නේ ඒකේ නිවැරදි පුජ්‍යලයෝ 4 දෙනා. 16 කියන කෙසේනම් පුජ්‍යල තුලනේ කොට ගුණේ බැසගෙන නුගුණ කියන්න යුත්තාගේ නුගුණ කියන්නේ වේදයක්. නුගුණ කියයිත්තාගේ නුගුණ කියනවා. එතකොට ඒ හොඳ නිවැරදි පුජ්‍යලේ. දෙවෙනි පුජ්‍යලයත් එහෙම. කෙසේනම් පුජ්‍යලතිමේ තුලනේ කොට ගුණේ බැසගෙන. එතකොට දෙවෙනි පුජ්‍යලයා කෙසේනම් පුජ්‍යලතිමේ තුලනේ කොට ගුණේ බැසගෙන ගුණ කියත්තාගේ ගුණ කියන්නේ වේදයයි. එයා ගුණ කියයුත්තාගේ ගුණ කියනවා. දෙවෙනි පුජ්‍යලයා මෙලොව කිසි පුජ්‍යලේ සුප්පටිපන්නේයයි සම්‍යක් ප්‍රතිපන්නේයයි සුපලිපන් මොනවට පිළිපන් බුදුන් වහන්සේගේ බුදු සව්වාගේ ගුණ කියයි. ඒ පුජ්‍යලයා නිවැරදි පුජ්‍යලේ. තුන්වෙනි පුජ්‍යලයා කෙසේ පුජ්‍යල නුවණින් විමසා ගුණේ බැසගෙන නොපැහැදිය යුතු දන අප්‍රසාදිය දනවන්නේද එයත් නිවැරදි පුජ්‍යලේ. මෙලොව පුජ්‍යලේ නින්දිත ප්‍රතිපත්තියයි වැරදි පිළිවෙතයයි දැන නින්දිත ප්‍රතිපත්තියේ වැරදි පිළිවෙතේ අප්‍රසාදයේ උපදවයි. මෙසේ පුජ්‍යල නුවණින් විමසා ගුණේ බැසගෙන නොපැහැදිය යුතු තැන අප්‍රසාද වෙයි. හතරවෙනි පුජ්‍යලයා කෙසේනම් පුජ්‍යල නුවණින් විමසා ගුණේ බැසගෙන පැහැදිය යුතු තැන ප්‍රසාදය දනවන්නේද මෙලොව කිසි පුජ්‍යලයක් මනා පිළිවෙතයි නිවැරදි පිළිවෙතයි දැන මනා පිළිවෙතේ නිවැරදි ඵලයේ ප්‍රසාදයේ උපදවයි. ඒ පුජ්‍යලයත් නිවැරදි පුජ්‍යලෝ 4 දෙනා. එතකොට අපිට 16 දී එන්නේ නිවැරදි පුජ්‍යලෝ 4 දෙනා. 15 දී එන්නේ වැරදි පුජ්‍යලෝ 4 දෙනා. එකම කාරණේ. ඒක 17 කියන්නේ අයිසරයක් ඒ වගේම කාරණයක්. 17 අංක 17ට යනකොට කියන්නේ කෙසේනම් පුජ්‍යල නුගුණ කියයිතා වූගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණේ සුදුසු කල්හි කියන්නේ වේද. එතකොටවත් ගුණ කියයිතා වූගේ ඇත්තා වූගේ තත්ත්‍ය ගුණය සුදුසු කල්හි නොකියන්නේ වේද. දැන් එතකොට ප්‍රශ්නේ මෙතන තව පොඩ්ඩක් ඒ කාරණේ බහැගෙන තියෙනවා. නුගුණ කියයිතා වූගේ නුගුණ සුදුසු කල්ලි කියන්නේ වේද. එයා නුගුණ වැරදි දකිනකොට සුදුසු කල්ලිදී කියනවා. එතකොටවත් ගුණ කියයිතාගේ ඇත්තා වූගේ තත්ත්‍ය වූ ගුණේ සුදුසු කල්ලි නොකියන්නේ. එයා ගුණේ තියෙන එක්කෙනා සුදුසු කල්ලිදී කියන්නේ නැහැ. මෙලව මෙතන විස්තර කරනවා මෙලව පුජ්‍යලෙ කෙරේ ගුණයක්ද පැනෙයි නුගුණයක්ද පැනෙයි. නුගුණේ යමක් ඇත්තා වූ තත්ත්‍ය වූ එය සුදුසු කල්හි කියයි. යම් ගුණයක් වේද විද්‍යාමාන තත්ත්‍ය වූ සුදුසු කල්හි නොකියයි. මෙසේ පුජ්‍යල නුගුණ කියයිතාහි විද්‍යාමාන තත්ත්‍ය වූ නුගුණේ සුදුසු කල්හි කියන්නේ වෙයි. හැබැයි එතකොටවත් ගුණය කියයිතාගේ තත්ත්‍ය වූ ගුණය සුදුසු කල්හි නොකියන්නේ වෙයි. දැන් මෙතන පුජ්‍යලයේ ගුණය නුගුණය ප්‍රකාශ කරනවා සුදුසු කල්හි ගුණය ප්‍රකාශ කරන්නේ නැහැ. මේ විදිහට පුජ්‍යලෝ 4 දෙනෙක් බෙදෙනවා. එතන බෙදන්නේ දෙවෙනි පුජ්‍යලයා ගුණය කීර්තගේ ඇත්තා වූ තත්ත්වයේ ගුණේ සුදුසු කල්ලි කියන්නේ වේද. දෙවෙනි එක්කෙනාගේ ගුණේ කියනවා එතකොට උනත් නුගුණේ කීර්තගේ සුදුසු කල්ලි නොකියන්නේ වේද. එතකොට මේ එයාගේ ගුණය දෙවෙනි පුජ්‍යලයා ගුණේ වෙලාවට කියනවා නුගුණය කියන්නේ නැහැ. තුන්වෙනි පුජ්‍යලයට බලන්න. කෙසේනම් පුජ්‍යල නුගුණ කියයිතාගේ ඇත්තා වූ තත්ත්‍ය වූ නුගුණේ සුදුසු කල්ලි කියන්නේ වේද. ගුණේ කිත්තඋත්තාගේ ඇත්තා වූ තත්ත්‍ය වූ ගුණ සුදුසු කල්ලි කියන්නේ වේද. එයා නුගුණයත් සුදුසු කල්ලිදී කියනවා ගුණයත් සුදුසු කල්ලිදී කියනවා. කියන්නේ යම් කිසි පුජ්‍යලයකින් නුගුණය දැකලා නුගුණයත් හරි කාලේ කියනවා ගුණයත් හරි කාලේදී කියනවා. මෙන්න මේ වගේ මේ තුන්වෙනි පුජ්‍යලයා එයා
ඇත්තටම නිවැරදි පුජ්‍යලයක් විදියට තමයි යන්නේ. ඒකට හතරවෙනි පුජ්‍යලයා නුගුණ කිය යුත්තාගේ ඒ සුදුසු කල්ලි ගුණ කිය යුත්තා නොකියන්නේ වේ. නුගුණේ කියන්නෙත් නෑ, ගුණේ කියන්නෙත් නෑ. සුදුසු කාලයේදී ඒ නුගුණේ කියන්නෙත් නෑ, ගුණේ කියන්නෙත් නෑ හතරවෙනි පුජ්‍යලයා. මෙන්න මේ විදිහට ඒ කාරණේම නැවත නැවත විග්‍රහ කරන ආකාරය තමයි එතන පෙන්වුම් කරන්නේ. මේක සූක්ෂම කියනකොට මේක අර්ථය හරියටම තේරෙනවා. බොහෝ වචන ටිකක් තමයි එතන තියෙන්නේ. එතන 18 වෙනි අංකයට යන්නේ කවර පුජ්‍යලයෝ උත්තාන ලෝපජීවි උයේද පුඤ්ඤෝපලෝපී ජීවි නොවේද යත්. මෙතන කියන්නේ උත්තාන ලෝපී කතමෝච පුද්ගලෝ උත්තානුපජී නො පුඤ්ඤාපලුපජී. මෙන්න මේ විදිහට මෙතන විස්තර කරනවා කවුද මෙතන මේ උත්තාන ලෝපී පුඤ්ඤා ලෝපී කියන වර්ථ දෙක අපි දැනගන්න ඕන. ඒ කියන්නේ එයා වීර්යෙන් උත්තාන ලෝපී කියන්නේ වීර්ය සහගත පුජ්‍යලයෝ, පුඤ්ඤා ලෝපී කියන්නේ පුණ්‍ය බලයෙන් යුක්ත පුජ්‍යලයෝ. උත්තාන පලූපජීවීනි. පලෝපජී උත්තාන පලෝපජීවිය. උත්තාන පලෝපජී එක පුඤ්ඤාප පලෝපජීවි. පුඤ්ඤාන පලූපජීවි. ඔව්. ඒ කියන්නේ අර පළවෙනි පුජ්‍යලයා වීර්ය සහගත පුජ්‍යලයා. නැගී සිටුනා උත්සාහ කරන ව්‍යායාම කරන යම් පුජ්‍යලයෝගේ දිවි පැවැත්ම සැපසේද පුණ්‍යෙන් නොසැපේද මේ පුජ්‍යල උත්තාන ඵලෝපජීවී ඌයේ පුඤ්ඤාප ඵලෝපජීවී නොඌයේ වෙයි. එතකොට අපිට මේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. එයා වීරයෙන් යුක්තව හැබැයි පුණ්‍යලාභී නොවන ස්වභාවය තමයි එතන පෙන්වුම් කරන්නේ. අපි මේකේ අට කතාවෙන් යමු විස්තර කරන්න. දෙවෙනි පුජ්‍යලයා පුණ්‍ය ඵලෝපජීවී ඌයේ උත්තාන ඵලෝපජීවී නොඌයේ. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා ඇත්තටම කාම භවයේ ඉන්න මනුෂ්‍ය පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. මේක අපි ඊළඟට අට කතාවේ විස්තර කරමු. දෙවෙනි පුජ්‍යලයෝ ඇත්තට පුණ්‍ය ඵලෝපජීවී වූයේ රූපාවචර කාම දෙවියෝ. ඒ වගේ ඒගොල්ලෝ පුණ්‍ය බලයෙන් එතනට ගිහිල්ලා තියෙනවා. තව දුරටත් උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඒකේ තේරුම උත්සාහවන්ත එක්කෙනාට පින නැහැ. පින තියෙන එක්කෙනාට උත්සාහය නැහැ. ඒ කියන එක නේ තේරුම. ඒක හරි. සමහර තැන්වලදී දෙකම තියෙනවා. ඒකට කවර පුජ්‍යලේ පුණ්‍ය ඵලෝපජීවී ඌයේ උත්තාන ඵලෝපජීවී නොඌයේ දෙයක්. ඒ කියන්නේ පරිනිම්මිත වසවර්ති දෙවියන් පටන්ගෙන ඉන් මතුවේ දෙවියෝ පුණ්‍ය ඵලෝපජීවී වූ උත්තාන ඵලෝපජී නොඌයි. ඒගොල්ලෝ තවතරවත් උත්සාහ කරන්නේ නැහැ. මොකද දැනට ඒගොල්ලෝ ලැබුණු පුණ්‍යයෙන් පුණ්‍ය සම්පත් වලින් විඳින ස්වභාවය තමයි එතන පෙන්වුම් කරන්නේ. එතකොට අපි බලමු තුන්වෙනි එකේදී කවර පුජ්‍යලේ උත්තාන ඵලෝපජීවී ඌයේ පුඤ්ඤා ඵලෝපජීවී ඌයේත් වේද නැගී සිටුනා උත්සාහ කරන වෑයම් කරන යම් පුජ්‍යලයේ දිවි පැවැත්ම සැපසේද විනිද සැපසේද මේ පුජ්‍යල උත්තාන ඵලෝපජීවී ඌයේ පුඤ්ඤාප ඵලෝපජීවී ඌයේ. ඒ කියන්නේ මේක මනුෂ්‍ය භාවයේ ඉන්න පුජ්‍යලෝ බොහෝ විට දකින්න ස්වභාවයක්. ඒගොල්ලෝ පුණ්‍ය ශක්තියක් තිබෙනවා. පුණ්‍ය ශක්තියෙන් ඒගොල්ලන්ට දැඳ සම්පත් තියෙනවා. තවදුරටත් ඒගොල්ලෝ උත්සාහවන්ත වෙනවායි කියන ස්වභාවය තමයි එතන පෙන්වන්නේ. එතකොට හතරවෙනි පුජ්‍යලයා කවර පුජ්‍යලේ උත්තාන ඵලෝපජීවී නොඌයේ පුණ්‍ය ඵලෝපජීවී නොඌයේ. තිරිසන් සත්තු. මේක අට කතාවේ මෙන්න මේ විදිහට විස්තර කරන්නේ. උත්තාන ඵලෝපජීවී යනාදී උත්තාන වීර්යයෙන්ම දවස කෙවා එහි විපාක ඵල මාත්‍ර වශයෙන් කිසිවක් ලබා ජීවිතයේ ගෙවයි. ඒ වනාහි උත්සාහයට පැමිණ කිසි පින්ඵලයක් නොලබයි. ඔන්න
එයාට උත්සාහයට පැමිණ කිසි පින්ඵලයක් නොලබයි. ඒ සඳහා යස්සස පුද්ගලස්ස උත්තත්තු යනාදී කියන ලදී. සතු පරිදේව යනු එයින් ඉහළ බ්‍රහ්මකායික දෙවියෝ ඔවුන්ටද ඉහළ බ්‍රහ්මකායික දෙවියෝ ඔවුන්ටද උත්තාන වීරයෙන් කටයුතු නැත. දැන් කියනවා බ්‍රහ්මකායික දෙවියෝ ඔවුන්ට උත්තාන වීරයෙන් කටයුතු නැත. පින් ඵලයෙන් ජීවත් වෙති. එයාට ලැබුණ පිනෙන් ජීවත් වෙනවා. පුඤ්ඤවතෝච යනු මේ පින්වන්තයන් නම් ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදීහු භූමාට දෙවියන් ආදී කොට නිර්මාණ රති අවසන් කොට ඇති දෙවියන් සඳහා කියන ලදී. මේ සියලු දෙනාම උත්සාහ ඵලයේද පින් ඵලයේද අනුභව කරති. ඒ කියන්නේ කාමසාගත අර තුන්වෙනි අවස්ථාවේ අය නිරය වාසිකයෝ වනාහි උත්සාහයෙන් දිවි රැකීමට නොහැකි වේ. ඔවුන්ගේ පින් ඵලයෙන්ද ජීවත් වීමක් නැත. මේ කාරණේ කියන්නේ හතරවෙනි එක උත්ථානේ. යාට වීර්යයක් නැහැ, පින් ඵල දීමකුත් නැහැ. ඒ කාරණේ අපිට අර්ථවත් වෙනවා නේද? ඒකට යම් කිසියක් කතා කරන්න පුළුවන් නම් අර මහත්මිය කතා කරේ එහෙමයි සර්. තෙරුවන් සරණයි. වීරිය තියෙන කෙනාට පිනක් මේ නොලැබෙනවා. ඊගාවට දෙවෙනි එක්කෙනාට පින් තියෙනවා. නමුත් උත්තාන වීරිය නැහැ. තුන්වෙනි එක්කෙනාට වීරිය තියෙනවා. නමුත් එයාට පින නැහැ. පුණ්‍ය කර්ම නැහැ. ඊට පස්සේ හතරවෙනි එක්කෙනාට උත්සාහයක් නැහැ. පිනත් නැහැ. පිනත් නැහැ කියන්නේ ඒක තමයි නිරේ ඉන්නවා කියන්නේ එයාට දෙකම නැති නිසා. ඒ කියන්නේ උත්සාහයයි පිනයි දෙකම නැති නිසා. ඔව්. තුන්වෙනි එක්කෙනාගේ උත්තානයක් තියෙනවා, පුණ්‍යලාභයක් තියෙනවා. හතර එක්කෙනාට තිරිසන් එක්කෙනාට උත්තානයක් නැහැ. ඒක අපිට ස්වභාවයෙන් පේනවා. තිරිසන්නුන්ට ඒගොල්ලන්ගේ පුණ්‍යලාභය ඇත්තෙත් නැහැ. නවදුරටත් ඒගොල්ලන් ධර්ම කරන්නේ නැහැ. මේ ධර්මතා දිනු කිරීම මේ උත්තානය කියන්නේ සාමාන්‍ය එකක් නෙවෙයි. ධර්මතා දිනු කිරීම ස්වභාවයමයි අපිට ගන්න වෙන්නේ මේ උත්තාන කියන ස්වභාවය. ඒතර 19 වෙනි එකේ තියෙන කෙසේනම් පුජ්‍යල තම පරායන. ඒතකොට පතඤ්ඤ පුද්ගලෝ තමෝ හෝති තම පරායනෝ. ඒ තම පරායන මේක අපිට ප්‍රකටව හැමතැනම දේශනාවලදී විස්තර කරන ස්වභාවයමයි මෙතන විස්තර කරන්නේ. ඒ කාරණේමයි එතන විස්තර කරනවා මෙලොව එක් පුජ්‍යලේ යම් කුලයක හෝ දුකසේ ආහාර වස්ත්‍ර ලැබ ඒ දිනුදු මද වූ ආහාර පාන භෝජන දුකින් වැටෙන නීච කුලේ සැඩ කුලේ මොආදී කුලේ ඒ විදිහට කළා ඒ වගේ හෙතම දැනුත් දුෂ්කරිත කරයි. දැන්ට එයාට ලැබිලා තියෙන්නේ දුක් සහිත ජීවිතයක්. හැබැයි දැන් යාත් කරන්නේ හෙතම කයින් දුස්චරිත කරයි, වචනින් දුස්චරිත කරයි, මනසින් දුස්චරිත කරයි. එයා නැවතත් කියන්නේ අපායේ දුගති විනීපාත වූ නිරේයට පැමිණේ. මේ තම පරායන ස්වභාවය. අඳුරෙන් අඳුරටම යන ස්වභාවය. ඊට පස්සේ ඊළඟ පුද්ගලයේ තමෝ ජෝති පරායන. එයාට මෙලෝ කිසි පුද්ගලයෙක් යම් කුලයක දුකසේ ආහාර වස්ත්‍ර දිලුඳු වූ මද වූ ආහාර පාන භෝජනයෙන් දුකින් වැටෙන නීච කුල වූ සැඩර් කුලය වූ මෝහ වැඩි කුලය මේ විදිහට කියනවා. එයා දුක්ඛිත භවෙන් පෙළෙනවා. හැබැයි එයාගේ වචනෙන් සුචරිතය හැදිසේ, මනසින් සුචරිතය හැදිසේ, කයින් සුචරිතය හැදිසේ. මේක නිසා කාබුන් මරණින් මත්තේ සෝබන ගතිය ඇති වර්ග ලෝකයට පැමිණේ. මේ තමෝ ජෝති පරායන ස්වභාවය. ඊළඟ එක ජෝති තම පරායන ස්වභාවය. එයාට ඉසුරු ලැබිලා තියෙනවා. ඉසුරු ඇති, මහා ධන ඇති, මහා භෝග ඇති, බොහෝ රන් රිදී ඇති, මන පිනවන බොහෝ උපකරණ ඇති මේ පුජ්‍යලයා දැන් කයින් දුස්චරිතය හැසිරෙනවා, මනසින් දුස්චරිතය හැසිරෙනවා, වචනෙන් දුස්චරිතය හැසිරෙනවා. මරණින් මත්තේ
එයාට කාබුන් මරණින් මතුවේ සැපයෙන් පහ වූ දුකට ගති වූ නිරයට පැමිණේ. මේ ජෝති තම පරායන ස්වභාවය. ඒ කියන්නේ එළියෙන් අඳුරට යන ස්වභාවය. එතකොට හතරවෙනි එකට කියනවා යම් කිසි පුද්ගලෙක් ආලෝකයෙන් ආලෝකයට යන ස්වභාවය. එයාට දැන්ටත් ඉසුරු තියෙනවා. එයා උසස් කුලයක මහා ධනපත්ව ඉන්නවා. ඒත් එයා දැන්ට කයින් සුචරිතය හැසිරෙනවා, වචනයෙන් සුචරිතය හැසිරෙනවා, මනසින් සුචරිතනවා, දස කුසලයේ හැසිරෙනවා. ඒක නිසා එයාට නැවතත් ස්වර්ග ලෝකයට මරණින් මත්තේ යන්න පුළුවන් වෙනවා. ඒ ජෝති පරායන ස්වභාවය. මේ පුද්ගලයෝ 4 දෙනා. ඊළඟට අංක 20ට කියනවා ඒ කාරණේ මම හිතන්නේ ප්‍රකටයි. ඉතින් අපිට ඒක 20 දී පෙන්වන්නේ එසේනම් පුජ්‍යල නීච වූයේ මතුද නීච වූයේ දැනුද නීච වූයේ මතුද නීච වූයේ වෙත් මෙලොව කිසි පුජ්‍යලෙක් නීච කුලයේ උපන්නේ වෙයි. මෙසේ පුජ්‍යල නීච වූයේ නීචෙක් වේ. එසේනම් ඒ පුජ්‍යල නීච වූයේ චේක් වේද. මෙසේ පුජ්‍යල අවනත උන්නත වේ. එසේනම් පුජ්‍යල උච්ච වූයේ නීච වූයේ වේද. මෙලොව කිසි පුජ්‍යලෙක් උච්ච කුලේ උපන්නේ වේ. මේක විස්තර කරමු. අපි විස්තර බලමු. අට කතාවේදී කොහොමද විස්තර කරන්නේ? හෙලෝ නීච කුලේ කියන්නේ හරි සමහරවිට හරි සර්. එතකොට මෙතන විස්තර කරන අට කතාවේ විස්තර කරන්නේ එතන ඒ අර ආකාරයටම තමයි නීච කුලේ පච්චා ජාතෝ හෝති චණ්ඩාලෝ කුලේබා ආදීන් පැමිණීමේ විපත මෙන්ම පෙර උපන් ප්‍රත්‍ය විපත්තියද දක්වන ලදී. දලිද්දෝ ආදීන් පවතින ප්‍රත්‍ය විපත්තියද දුබ්බන්නෝ ආදීන් රූප විපත්තියද මේ එතන විස්තර කරනවා. හතමජ පුද්ගලෝ ඕනත්තෝ නතෝ හෝති ඉදකෝච පුද්ගලෝ නීච කුලේ පාපච්චෝ. මෙතන පුද්ගලෝ 4 දෙනෙක් විස්තර කරනවා. එතකොට නීච කුලේ දැන් නීච මතුද නීච ස්වභාවය, දැන් නීච මතු උච්ච ස්වභාවය, දැන් උච්ච මතු නීච ස්වභාවය, දැන් උච්ච මතු උච්ච ස්වභාවය. අන්නේ පුද්ගලෝ 4 දෙනා තමයි පෙන්වන්නේ. එයා දැන් නීච මතු නීච ස්වභාවය. එයාගේ හැසිරීමේ ස්වභාවයෙන්මයි ඒක වෙන්නේ. දැන් නීච මතු උච්ච ස්වභාවය. එතකොට අන්න ඒ විදිහට මේ පුද්ගලයෝ 4 දෙනා වෙන් කරනවා. මේකේ අට කතාවේ බොහෝ කාරණා ඒකේ පෙන්වුම් කරන්නේ නැහැ. එයාගේ හැසිරීමේ ස්වභාවයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක අර අපි පරායන ස්වභාවයෙන්මයි විස්තර කරන්න වෙන්නේ. එතනස මේ නීච කියලා කිව්වේ හැසිරීම් ස්වභාවය වෙන්නේ නැති නේද? අර රැකියාව වලින් පහත් කියන අදහස නෙමෙයි වෙන්නේ නැති නේද? කුලය කියලා කිව්වහම. බෑ නීච කියන එක තමයි මෙතන විස්තර කරන්නේ. නීච කුලය කියනකොට චණ්ඩාල කුලේවා ආදීන් පැමිණීමේ මෙන්ම පෙර උපන් ප්‍රත්‍ය විපත්තියද දක්වන ලදී. ඒ කියන්නේ යාට ලැබුණ විපත් ස්වභාවයේ නීච කුල විපත්තිය එයා තවදුරටත් නීච කුලයටම යන ස්වභාවය තමයි පෙන්වන්න කරන්නේ. දැන් නීච මතුද නීච කියන්නේ එයාගේ හැසිරීමේ ස්වභාවය. ඒ කියන්නේ දස අකුසලයේ හැසිරෙන ස්වභාවයෙන් තමයි ඒක විස්තර කරන්න වෙන්නේ. අට කතාවෙත් උතන ගොඩාක් විස්තර කරන්නේ නැහැ. ඒ කාය දුස්චරිතයේ ආදීන් තමයි නැවත නීච බවට යන්නේ. මෙතන මෙහෙමයි විස්තර කරන්නේ. පෙර උපන් ප්‍රත්‍ය විපත්තියද දක්වන ලදී. දලිද්දෝ ආදීන් පවතින ප්‍රත්‍ය විපත්තියද ජීවත් වීමේ උපාය විපත්තියද දුබ්බන්නෝ ආදීන් රූප විපත්තියද දුක් කරුණු එකතු වීමෙන් සුව කරුණු විපත්තියද උපභෝග විපත්තියද කායේන දුෂ්ටයන් ආදීන් අඳුරට යන කරුණු එකතු වීම. අනේ ඒ වගේ
මෙතන ජෝති ඊට පස්සේ මේකට මොකක් විස්තර කරලා නැහැ මේ කාරණේට. අපිට අර කාරණෙම තමයි ගන්න වෙන්නේ ඒක. නීච භවෙන් දැන් නීච මතු නීච ස්වභාවය, දැන් නීච මතු උච්ච ස්වභාවය, දැන් උච්ච මතු නීච ස්වභාවය, දැන් උච්ච මතුද උච්ච ස්වභාවය කියන කාරණේට ගන්න වෙන්නේ ඒ ස්වභාවයෙන්. ඒ කියන්නේ එයාගේ උත්පත්ති ස්වභාවයත් එයාගේ දැන් කරන කාර්යයත් දැන් කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් එන ස්වභාවයත් දෙක එකට අරගෙන තමයි මේ පුද්ගලයෝ 4 දෙනා වෙන් කරගන්න වෙන්නේ. ඊළඟට 21ට ගියාම තියෙන්නේ වෘක්ෂයකට බඳ පුද්ගලයෝ. තත්ත කතමෝ චත්තාරෝ උපමා පුද්ගලෝ. වෘක්ෂයකට බඳු පුද්ගලෝ 4 දෙනා. මෙතන වෘක්ෂෝ කියනකොට වෘක්ෂෝ 4 දෙනෙක් ඉන්නවා. හරරු, පිරිවැරු, එළරු. එළරු, පිරිවැරු, හරරු. එළරු, පිරිවැරු, එළරු, හරරු, පිරිවැරු, හරරු. මේක තියෙන්නේ මෙහෙමයි. පග්ගු සාරෝ පරිවාරෝ සාරෝ පග්ගු පරිවාරෝ පග්ගු පරිවාරෝ සාරෝ පරිවාරෝ. එතකොට එතන විස්තර කරන්නේ හරරුක් කියන්නේ මොකද්ද, එළරුක් කියන්නේ මොකද්ද? හර ස්වභාවයයි එළ ස්වභාවයයි. මොකද්ද හල ස්වභාවයයි එළ ස්වභාවයයි එතන විස්තර කරන්නේ. ඒක එග්ගු කියලා වෙන්න තියෙන්නේ. මෙතන පෙග්ගු නේද සර්? පෙග්ගු පරිවාරෝ කියලා නේද තියෙන්නේ? එග්ගුද මට පේන්නේ නැහැ. එග්ගු නේද? එග්ගු. හරි. පෙග්ගු. එතකොට එග්ගු සාර පරිවාරෝ හරරු පිරිවැරු එළරු. මොකද්ද මේ හරරු එළරු කියන්නේ? මොකද්ද එතන අර්ථවත් කරන්නේ? සර් හොඳ අරටුව තියෙන ගස් වලටද? ඔව්. එතකොට අරටුව තියෙන ගස් සාර හරරුක් කියනවා හොඳට අරටුව තියෙනවා. එළරුක් කියනවා අරටුව අඩු පොත්ත වැඩි ඒවා. අන්න හරි. එතකොට මේක සම්බන්ධ කරන්නේ දුස්සීල බව සහ සිල්වත් බව. එතකොට දුස්සීල බව කියනකොට දුස්සීල බව හරවත් නොවන බව. කියන්නේ එතකොට සිල්වත් බව හරවත් බව. එතකොට දැන් යම් කිසි කෙනෙක් ළඟ අපි මෙතන බලමු මේක විස්තර කරන්න. කෙසේනම් පුජ්‍යල සාර වූයේ පෙග්ගු පරිවාරෝ වේදයත්. මෙලව කිසි පුජ්‍යලෙක් සිල්වත් වෙයි. කල්යාණ ධර්ම ඇත්තේ වේ. එතකොට ඔහුගේ පිරිස දුස්සීල පාප ධර්ම ඇති වෙයි. එයාගේ පිරිස පාප ධර්මයි. මෙසේ පුජ්‍යල සාර වූයේ පෙග්ගු පරිවාර වෙයි. යම්සේ ඒ රුක සාර වූයේ පෙග්ගු පරිවාර වේදයත්. මේ පුද්ගලතුමේ එබඳුයි. එයා සිල්වත් කල්යාණ ධර්ම ඇත්තෙක් වෙයි. හැබැයි එයාගේ පිරිස දුස්සීලයි පාප ධර්ම ස්වභාවයෙන් යුක්තයි. එතකොට දෙවෙනි පුජ්‍යලයා එක් පුජ්‍යලේ දුස්සීලයි පාප ධර්මයි. හැබැයි එයාගේ පිරිස ඇත්තේ වේ. ඔහුගේ පිරිසද දුස්සීල පාප ධර්ම ඇත්තේ වේ. එයාගේ පිරිසත් දුස්සීලයි පාප ධර්ම ඇත්තේ. තුන්වෙනි පුජ්‍යලයා සාරයි. එයා සිල්වත්. එයාගේ පිරිවරත් සිල්වත්. එතකොට හතරවෙනි පුජ්‍යලයා තමයි එයා සිල්වත්. එයාගේ පිරිස සිල්වත්. පළවෙනි පුජ්‍යලයා අපිට හොයාගත්තේනේ. පළවෙනි පුජ්‍යලයා දුස්සීලයි. හැබැයි එයා පිරිස සිල්වත්. ඒකට දෙවෙනි එක්කෙනා එයා සිල්වත්. හැබැයි එයාගේ පිරිස පාප ධර්මයි. තුන්වෙනි පුජ්‍යලයා එයත් දුස්සීලයි. පිරිසත් දුස්සීලයි. තුන්වෙනි පුජ්‍යලයා එයත් සිල්වත්.
එයාගේ පිරිසත් සිල්වත්. අන්න ඒ ආකාරයට තමයි එතන වෘක්ෂයට බඳු පුජ්‍යලෝ 4 දෙනා විස්තර කරන්නේ. ඒ වගේම 22 දී අයසරයක් තියෙනවා රූප ප්‍රමාණෝ රූප සම්පන්නෝ කවර පුජ්‍යලේ රූප ප්‍රමාණය වූයේ රූප ප්‍රසන්න වේදයක්. මෙන්න මේ කාරණේ අයසරයක් 4 දිනක් විස්තර කරනවා. බලව කිසි පුජ්‍යලේ ආරෝහ පරිණා හෝ බලා රූසටනෝ බලා ලකුණු පිරුපුන් බව හෝ බලා එහි ප්‍රමාණගෙන ප්‍රසාද උපදවයි. ඒකට එයාගේ ස්වභාවය දැකලා එයාගේ උස ආරෝහ පරිණාමයේ දැකලා එයාගේ ප්‍රසාදේ උපදවයි. මේ පුජ්‍යල රූප ප්‍රමාණ වූයේ රූප ප්‍රසන්නයයි කියනු ලැබේ. රූප ප්‍රසන්නයයි කියනු ලැබේ. ඒකට දෙවෙනි පුජ්‍යලයා කවර පුජ්‍යලේ ഘോഷා ප්‍රමාණ වූයේ ഘോഷා ප්‍රසන්න වේදයක් මෙලොව කිසි පුජ්‍යලේ පර වර්ණනාවේ පර ස්තුතියේ පර ප්‍රශංසාවේ පිරුපුන් ගෙන යන ගුණ කතනයන්නේ ප්‍රමාණයගෙන එහි ප්‍රසාදේ උපදවයි. මේ පුජ්‍යලයා ഘോഷා ප්‍රමාණ ഘോഷා ප්‍රසන්නයයි කියන ලැබේ. පළවෙනි එක්කෙනා රූප ස්වභාවයෙන් දෙවෙනි එක්කෙනා ഘോഷා ස්වභාවයෙන් ප්‍රසන්නතා ගන්නවා. එතකොට කවර පුජ්‍යලේ ලුක්කපාන ඌයේ ලුක්ක ප්‍රසන්න වේදයක් මෙලොව කිසි පුජ්‍යලේ සිවුරු රළු බව හෝ සෙනසුන් රළු බව හෝ නන්වදෑරුම් දුෂ්කර ක්‍රියා හෝ බලා එහි ප්‍රමාණයගෙන ප්‍රසාදේ උපදවයි. ඒකට මෙතන තියෙන්නේ එයාගේ භික්ෂු කෙනෙක් නම් එයාගේ සිවුර රළු බව සෙනසුන් වල තියෙන දුෂ්කර බව දැකලා දුෂ්කර ක්‍රියා එයාගේ දුක් ප්‍රමාණය දැකලා ප්‍රසාදේ උපදවයි. අන්න ඒ පුජ්‍යලයක් කියනවා දුක්ඛ ප්‍රමාණ දුක්ඛ ප්‍රසන්නයයි කියන ලැබේ. පළවෙනි එක රූප ප්‍රසන්න, දෙවෙනි එක ഘോഷා ප්‍රසන්න, තුන්වෙනි දුක්ඛ ප්‍රසන්න. එතකොට හතරවෙනි පුජ්‍යලයා කවර පුජ්‍යයේ ධර්ම ප්‍රමාණ වූයේ ධර්ම ප්‍රසන්නයයි කියන ලැබෙන කිසි පුජ්‍යලේ සීලේ බලා සමාධි බලා ප්‍රඥා බලා ප්‍රමාණයගෙන ප්‍රසාදේ උපදවයි. මේ පුජ්‍යලයා ධර්ම ප්‍රමාණ වූ ධර්ම ප්‍රසන්නයයි කියන ලැබෙන මේ පුජ්‍යලෝ 4 දෙනෙක් මයින ක්‍රමය ඒ පුජ්‍යලයන්ගේ ස්වභාවයේ අනුව දකින්න හැටි පෙන්වුම් කරනවා. මේ කාරණා ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. අපි ඊළඟට 23කට යමු. මේක 23 තියෙන්නේ කෙසේනම් පුජ්‍යල තමාහට හිත පිනිස පිළිපන් තමාහට හිත පිනිස පිළිපන් අනුනට හිත පිනිස නොපිළිපන්නේ වේදයක්. එතකොට තව පුජ්‍යලයක් ඉන්නවා තමාහට හිත පිනිස පිළිපන්නේ වෙයි අනුනට හිත පිනිස පිළිපන්නේ නොවේ. එතකොට මෙලෝ කිසි පුජ්‍යලයක් සීල සම්පන්න වේ අනුන් සීල සම්පන්තියේ සමාදන් නොකරවයි. තමා සීල සම්පන්න වෙයි අනුන් සමාධි සම්පන්නේ සමාදන් නොකරවයි. තමා ප්‍රඥා සම්පන්න වේ අනුන් ප්‍රඥා සම්පත්තියේ සමාදන් නොකරවයි. තෙමේ විමුක්ති සම්පන්න වේ අනුන් විමුක්ති සම්පන්නේ සමාදන් නොකරවයි. මේ තෙමේ විමුක්ති ඥාන සම්පන්න වෙයි අනුන් විමුක්ති ඥාන දර්ශන සම්පත්තියේ සමාදන් නොකරවයි. මෙසේ පුජ්‍යල තමහට හිත පිනිස අනුන් වේ අනුනට හිත පිනිස පිළිපන්නේ නොවේ. මෙන්න මේ පළවෙනි පුජ්‍යලයා. ඒ කියන්නේ අත්ථහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය කියන එක තමයි එතන විස්තර කරන්නේ. කතංජ පුද්ගලෝ අත්ථහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය. එතකොට ඊළඟ පුජ්‍යලයා පරහිතාය පටිපන්නෝ නෝ අත්ථහිතාය කෙසේනම් පුජ්‍යල අනුනට හිතසුව පිණිස පිළිපන්නේ වේ තමහට හිත පිණිස පිළිපන්නේ නොවේ දෙයක්. කිසි පුජ්‍යලෙක් සීල සම්පන්න නොවේ අනුන් සීල සම්පත්තිය සමාදන් කරවයි. තෙමේ සමාධි සම්පන්න නොවේ අනුන් සමාධියේ සමාදන් කරවයි. තෙමේ ප්‍රඥා සම්පන්න වේ අනුන් ප්‍රඥා සම්පත්තිය සමාදන් කරවයි. විමුක්ති සම්පන්න වේ අනුන් විමුක්ති සම්පන්නේ සමාදන් කරවයි. ඥාන දර්ශනයත් ඒ විදිහටමයි අනුන් පිනිස අනුනට හිත පිනිස පිළිපන්නේ තමහට හිත පිනිස පිළිපන්නේ නොවේ. අන්නේ පුද්ගලයා
ඊළඟ පුජ්‍යලයා කියනවා කෙසේනම් පුජ්‍යලේ තමහට හිත පිළිපන්නේ අනුනට හිතසුව පිළිපන්නේද වේතය. අත්හිතා චේව පටිපන්නෝ හෝති පරහිතාය ච. එතකොට එයා තමන්ටත් අනුන්ටත් දෙන්නට මෙලොව පුජ්‍යලයක් සීල සම්පන්න වේ අනුන්ද සීල සමාධිය කරවයි. මේ විදිහට සමාධි සම්පන්න වේ අනුන් සමාධි සම්පන්න වේ. මේ විදිහට අනුනු විමුක්ති ඥාන දර්ශනයේ සමාදන් කරවයි. මේ තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස වැඩ කරන පුජ්‍යලයා. එතන හතරවෙනි එක්කෙනා කියනවා තමාට හිත පිණිස නොම පිළිපන්නේ වෙයි අනුන්ට හිත පිණිස පිළිපන්නේද නොවේ. එතකොට එයා දෙපැත්තටම තමන්ට එයා අනුන්ටත් නේව අත්හිතාය පටිපන්නෝ හෝති නො හරහිතාය. ඒ පුජ්‍යලයා සීල සම්පත්තියෙන් තවනුත් නෑ අනුන් සමාදන් කරවන්නෙත් නෑ. ඒ ආකාරයට විස්තර කරනවා ඒ කාරණය. ඒකේ පොඩ්ඩක් අට කතාවත් බලමුද? අට කතාවේ ඒකේ තියෙන්නේ මෙන්න මේම අත්හිත පිනිස පිළිපන්නාදීෙහි සීල සම්පන්නෝ සීලෙන් යුක් සමාධි සම්පන්නෝ ආදීද මේ ණය මේ සීලය ලෞකික ලෝකෝත්තර වශයෙන් කියන ලදී. සමාධිය ප්‍රඥාද එසේය. විමුක්ති රහත් ඵල විමුක්තියම වේ. විමුක්ති ඥාන දර්ශනය 19 ආකාරූ ප්‍රත්‍යවේක්ෂා ඥානය. ඒ කියන්නේ විමුක්ති ඥාන දර්ශනය කියන එක 19 ආකාර විමුක්ති ඥාන දර්ශනය. නො පරං යනාදී පරපුජ්‍යල ඔහු විසින්ද සීලෙන් යුක්ත වීම වටි කියා සීලේ සමාදන් වේ. මෙසේ සමාදන් නොකරවයි. මේ සමාධිය ගැන තමයි එතන කරන්නේ. එතකොට මෙතන කියනවා මේ සතරෙහි පළමු වන්නා වූ කලී වක්කලී තෙරුන් හා සමානේ. එතන කියන්නේ පළවෙනි පුජ්‍යලා වක්කලී තෙරුන් හා සමානේ. දෙවන්නා උපනන්ද ශාක්‍ය පුත්‍රයා සමානේ. දෙවන්නා සාරිපුත්‍ර මුගලන් තෙරුන් හා සමානේ. සිව්වන්නා දේවදත්තුන් හා සමානයයි කියලා විස්තර කරනවා. මෙතන උදාහරණ දෙවනිය දැන් තමා විමුක්ති ඥාන දර්ශන නැතුව අනුන්ව පිහිටවනවා කිව්වම කොහොමද ඒක හිතාගන්නේ සර්? තමයි තමන් ඒක කරන්න බෑ. ඒක තමයි මෙතන උදාහරණ දීලා තියෙන්නේ. මේ සතරෙහි පළමු වෙන වක්කලී තෙරුන් හා සමානයි. වක්කලී එතන කියන්නේ පළවෙනි එන්නේ තම හිත පිනිස පිළිපන්නේ අනුන් හිත පිනිස පිළි නොපන්නේ වේදයක්. ඒ වක්කලී වගේ. දෙවන්න උපනන්ද ශාක්‍ය පුත්‍රයා. උපනන්ද කියලා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ උපනන්ද ශාක්‍ය පුත්‍රයා තමන් කොහොමද සීල සම්පන්න වෙන්නේ නැහැ. තමන් අනුන්ට බණ කියනවා. හැබැයි තමන් මේකේ සීල සම්පත්තියේ ඉන්නේ නැහැ කියන එක තමයි ඒ උපනන්ද තෙරුන් සම්බන්ධව කියන්නේ. ওই උපනන්ද තෙරුන් සම්බන්ධව තියෙනවා ප්‍රඥප්තින් සීල ප්‍රඥප්තින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු අවස්ථා දෙක තුනකදී. ඒ කියන්නේ ශික්ෂා පද පැනවීම. ඒ කාරණෙන් තමයි එතන කියන්නේ. ඉතින් එතන මේ තමන් සීල සම්පන්න නොවි අනෙක්කට බණ කියන ස්වභාවය තමයි එතන විස්තර කරන්න පුළුවන්. එතකොට තුන්වෙනි කෙනා කියන්නේ තමාට හිත සුව පිණිස අනුනට හිත සුව පිණිස පිළිපන්නේ වේ. ඒකද කියන්නේ මේ මහා රාතුන් වහන්සේලාගේ ස්වභාවය. ඒතර සිව්වන්නා තමාට හිත සුව පිණිස නොමෙයි අනුනට හිත නොවේ දේවදත්ත තෙරුන් වගේ කියලා මෙතන විස්තර කරනවා. ඒකේ ගැටලුවක් නැහැ නේද? ඒතකොට ඊළඟ එක හරි දීර්ඝයි 24 දී කියන්නේ පතංච පුද්ගලෝ ආත්මේ තවනුවේ කෙසේනම් පුජ්‍යල ආත්මේ තවනුවේ ආත්මේ තවන යෝගයේ යෙදුනේ වේදයත් ආත්මේ තවනුවේ ආත්ම තවන යෝගයේ යෙදුනේයත් මෙලොව කිසි පුජ්‍යලෙක් අචේලක කියන්නේ නිරුවත් ස්වභාවයේ හල ආචාර ඇත්තේ අත ලෝණ පිටු මේ විදිහට තමා කියන්නේ
නිගණ්ඨනාථ පුත්ත ඒ ආකාරයේ ඒ වගේ පුජ්‍යලයෝ අතලෝනේ පිඩුගන්නා පිනිස එවමි කිව නොෙන්නේය සිත හිමි කිව නොසිටුනේ වේ පළමුව ශික්ෂාව නොගනී උදෙසර කළ ශික්ෂාව නොගනී පවරාදුන් භික්ෂාව පවරාදුන් භික්ෂාව නොගනී තැලින් ගෙන දුන් භික්ෂාව නොගනී පැසින් ගෙන දෙන භික්ෂාව නොගනී මේ පිණ්ඩපාතේ ගිහිල්ලා මෙයා පෙන්න නැහැ ආකාරය ඉලිපත අතුරු කොටලා දුන් භික්ෂාව නොගනී දණ්ඩක් අතුරු කොටලා දුන් භික්ෂාව නොගනී මේ විදිහට කරලා හැබැයි මෙයා අන්තිමේදී පේනවා මේ ඡේදේ පහළට ගියාම පේනවා දියමස් නොපිලිගනී ගොඩමස් නොපිලිගනී රහ නොබෙයි මේරේ නොබෙයි කාඩි දිය නොබෙයි හෙතෙම එක්ගේක සිඟන්නේ හෝ එක් පිටකින් යැපෙන්නේ හෝ වෙයි ගෙවල් දෙකක සිඟන්නේ හෝ දෙපිටකින් යැපෙන්නේ හෝ ගෙවල් සතක සිඟන්නේ හෝ සත් පිටකින් යැපෙන්නේ හෝ මේ ආකාරයට කියලා සතියකට බරකුදු ආහාර ගනී මෙසේ මේ අයුරින් අඩමසකට බරකුදු වරුබත් වැළඳුමෙහි යෙදී වෙසෙයි මෙයා තමාගේ ආත්මයේ තවන ස්වභාවය ඊළඟට දෙවෙනි ඡේදයේ කියනවා හෙතම අමු පලා කන්නේ හෝ වෙයි බොඩහමු කන්නේ හෝ වෙයි ඌරු හැල් කන්නේ හෝ වෙයි සම් කසට කන්නේ හෝ වෙයි මේ විදිහට එයාගේ දුෂ්කර ස්වභාවය ආත්මේ තමනුවේ ආත්මයේ තවන යෝගේ යෙදුනේ වෙයි මේ ඊළඟට කියන වනපල් ආහාරින් යැපේ වැටුණු ඵල වළඳන සුළු වේ හෙතම සනවැහැරි දරයි මිශ්‍ර වස්ත්‍ර දරයි මල සිරුරු එතු වස්ත්‍ර දරයි පාංශ කුල වස්ත්‍ර දරයි වැහැරි දරයි මේ විදිහට ආත්මය තවන යෝගයන්හි යෙදුනේ වෙයි මේ පළවෙනි පුජ්‍යලයා තමන්ගේ ආත්මය තවන යෝගයේ යෙදුන ස්වභාවය ඒ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා ඊළඟ පිටුවේ කෙසේනම් පුජ්‍යල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයේ යෙදුනේ වේ එයා අර එක්කෙනා තමාම තැවෙන ස්වභාවය ආත්මේ තවන යෝගයේ යෙදුනේ දෙවෙනි එක්කෙනා මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයේ යෙදුනේ වේ මෙලොව කිසි පුජ්‍යලේ එළු වැඩි වූ වැඩි ලිහිණි වැඩි මුව වැඩි රෞද්‍ර කෙවුළු සොර චෝර වදක බන්ධනාගාර ගෝපාලක වේ අන්‍ය වූ හෝ කිසි ක්‍රූර ක්‍රියා කරන්නේ වේ මෙසේ පුජ්‍යල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයේ විදිනේ මේ කියන්නේ වැඩි ස්වභාවයෙන් එයාගේ ඉන්න සත්තු තවනවා තවන ස්වභාවයෙන් ඉන්න මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයේ යෙදුනේ වේ එයා වෙනත් අය තවන ස්වභාවයෙන් ඉන්න පුජ්‍යලයා ඊට තුන්වෙනි එක්කෙනා කෙසේනම් පුජ්‍යල ආත්මේ තවන්නේ ආත්මේ තවන යෝගයේ යෙදුනේ පරා තවන්නේ පර තවන යෝගයේ යෙදුනේ වේ එයා තමන්ගේ ආත්මයක් තවනවා අනිත් අයගත් තවනවා ඒකයි මෙලොව කිසි පුජ්‍යලේ ශස්තිය වූ මුදුනේ අභිෂේක ලද කැත් මහරජ වෙයි බමුණු මහසැල් හෝ වේ හෙතම නුවරට පැදුම් දිග නව යාගශාලාව කරවා කෙස්ටලු අරවා උරසහිත අඳුන් දිවසම හැඳ ගිතෙල්ලා මේ විදිහට එතන විස්තර කරනවා එතකොට තමන්ගේ ආත්මයක් තවනවා පර ආත්මයක් තවන යෝගයේ යෙදුනේ මේ විදිහේ ඉඳලා එයින් රාජ්‍ය යැපේ දෙවෙනි තනෙන් යම් කිරක් වේද එයින් මෙහිසිය යැපේ තුන්වන තනෙන් කිරක් වේද එයින් පෙරවි බමුණාය වේ සිව් තනෙන් යැපේ විසන් වස්සා යැපේ මේ ආකාරයට කියලා හිතෙම මෙසේ කියයි මෙතෙක් ගොන්නු යාගයට මරුණු ලැබෙත්
ලැබෙත්වා මෙතෙක් නාබු ගොන්නු යාගයට මරණ මේ යාගයට ගොන්නු යොමු කරන හැටි දැන් යා තමත් ලැබෙනවා තමත් කෑම බීම නැතිව අඩුපහඩුවෙන් ලැබිලා ඊට පස්සේ කියනවා මෙතෙක් ගොන්නු යාගයට මරණ ලැබෙත්වා මෙතෙක් නාබු ගොන්නු යන්නේට ලැබෙත්වා මෙතෙක් නෑබි ගොන්නු යාගයට මැරෙත්වා මේ විදිහට බැටළු එළුවෝ මරණු ලැබෙත්වායි කියලා යෝගයේ යෙදුන ස්වභාවය තමයි එතන පෙන්වන්නේ තමත් ඇවිලා අනුත් තවන ස්වභාවය අනුත් තවන ස්වභාවයේ ඒ තුන්වෙනි පුජ්‍යලයා එතකොට හතරවෙනි පුජ්‍යලයා කෙසේනම් පුජ්‍යල තමා නොතවන්නේම තමා තවන යෝගයේ නොයෙදුනේ වෙයි පරා නොතවන්නේ පරා තවන යෝගයේ නොයෙදුනේ වෙයි යා තමන් තැවෙන්නෙත් නෑ අනුන් තවන යෝගයේ යෙදුනෙත් නෑ හිතෙම තමා නොතවන්නේ පරා නොතවන්නේ යයි මේ අත්දැකීම තෘෂ්ණා රහිත වූ නිවුනේ සිසිලුවේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වෙසේ මේ ලෝකේ තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විචාචර සම්පන්නෝ මනා ගුණ ඇති එතන ලෝක දන්නා වූ නිරතර වූ පුරුෂ ධම්ම සාර්ථි දේව මිනිස්සු ශාස්ත්‍රූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උපදිති උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව බමුණන් සහිත දෙව්ලොව පූජා තුමු වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ ප්‍රකාශ කෙරේ උන්වහන්සේ මුල මැද අග යහපත් කෙලවර අවිත් සහිත ව්‍යංජන සහිත සියලු සම්පූර්ණ ධර්මයේ දෙසති මේ බුදුරජාණන් වහන්සේගේ කියන්නේ මෙරා තමා නොතවන්නේ මෙරමාත් නොතවන යෝගයේ යෙදුන ස්වභාවයෙන් පැහැදිලි කරනවා අන්‍ය ශාස්ත්‍රූන් තමයි මුල ටික කියන්නේ එතකොට මේක හුඟා දිගට යනවා ඊට පස්සේ හතර දිගටම යනවා පිටුව 369 යනවා එතෙම ධර්මයේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි මේ විදිහට ශ්‍රද්ධාව අනු කොහොමද ඒ ධර්මයට යොමු කරන ස්වභාවය පෙන්වුම් කරනවා ඒකේ පළවෙනි පැරග්‍රාෆ් එකේ ඊළඟට කවුරු හරි මාත්මික ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරනවා කියන්නකෝ අහන්න මාත්මික කවරේ අහන්න නේද නේද හිල මාත්මියද අමිත මාත්මිය හරි නේද මයික් එක ඔන්නුනේ හරි සමන් කතා කරේ නැහැ මම සාදු කියලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනාව තමයි ගොඩක් එතනදී යන්නේ එතන පිටු 4ක් පිටු දිගටම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වර්ණනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද භික්ෂු සංඝයා පැවිද්දට යොමු කරවලා ඒ පැවිද්දෙන් බ්‍රහ්මචාරී ජීවිතයට යොමු කළා බ්‍රහ්මචාරී ජීවිතෙන් ඒ කෙලෙස් ප්‍රහාණය කළා නිර්වාණයට යොමු කරේ කියන කාරණේ තමයි එතන පෙන්වන්නේ. ඒ කියන්නේ හතරවෙනි එකද ඔය උච්චර විස්තර වෙන්නේ ඔය. හතරවෙනි එක තමයි දිගටම විස්තර කරන්නේ. ඒක විස්තර කරනවා 368 පිටුවේ ඉඳන් 368 පිටුවේ ඉඳන් 377 දක්වාම මෙතන විස්තර කරනවා. ඒක පොඩ්ඩක් කියව ගත්තා නම් හොඳයි ඒක දිගටම කියවන්න අමාරුයි. ඒකේ තියෙන්නේ කොහොමද සීලය සමාධි ප්‍රඥාවට යොමු කරන ස්වභාවය. ඉතිරි ටික අපි ඊළඟ දවසේ කරමු. ඊළඟ දවසේ බලමු නේද? සදාටත් මාන්සි දැන් සෑන්ඩ් වෙලාම කියවන්න හිටියා දැන්. ඒක කියවන්න තමයි ඒක දිගට කියවන්න හරි අමාරුයි. ඒක තමයි. එතකොට මේ බ්‍රුණ මහත්මයා මෙහෙමයි අපිට ඊළඟ සතියේ අපිට කරන්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒක කරා නම් සිකුරාදා අපි ඉඳ වෙන්නේ නැහැ. අපි ඒක බලමු ජයන්ත මහත්තයා තියෙන ජයන්ත මහත්තයා මේ ලබන සමාන අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා නැත්නම් මේක නම් නිසා අපිට සාකච්ඡා කරන්න දෙයක් නෑ නේ කියවන ගන්න විතරයි තියෙන්නේ නේද? විතරයි තියෙන්නේ සාකච්ඡා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඇත්තටම මේකේ ලබන සමානේ නොකරේමු එතකොට ඊළඟ සමානේ අපි සම්බන්ධ වෙලා ඒක පොඩ්ඩක් බලමු. දැන් මේක මම තේරුම් ගන්න අපහසුතාවක් නම් නැහැ මේකේ. අමාරුයි කියලා කියන්නේ. සාකච්ඡා කරන්න ඊළඟ සමානේ මට එන්න වෙන්නේ නැහැ සමාහිත සිකුරාදා අපි භාවනා ප්‍රෝග්‍රෑම් එකට යන්න බලාපොරොත්තු වෙනවා.
ඒ මොනොත් මේ ටික කියව ගත්තොත් හොඳයි. ඊට පස්සේ අපිට පංචක නිපාතේ ඉඳන් යන්න පුළුවන්. ඒ ටික තියෙන බොහොම ටික කොටසයි නේ. ඔව් කොහොමද මම හිතන්නේ තව දවස් 3-4කින් මේක ඉවර වෙයි වගේ නේද? ඔව් ඉවර කරන්න පුළුවන්. අපි ඊට පස්සේ අර ධාතු කතාවේ පුනරීක්ෂණ පාඩම් ටිකක් කරමු. නැත්නම් වෙන ඒකට යමු. කොහොමද සර්? එතකොට අපි ආයේ සම්බන්ධ වෙන්නේ එතකොට 9 වෙනිදා නේ? ඔක්තෝබර් 9 වෙනි සිකුරාදා තමයි සම්බන්ධ වෙන්නේ. 9 වෙනි සිකුරාදා අපි පාමු. සති දෙකකට නවීන්ද සම්බන්ධ වෙන්නේ නැහැ. සති දෙකකටද යන්නේ ආසනනේ. අපි එන ආයේ 10 අපි පටන් ගන්න ඊළඟ සතියේ ඊළඟ සුමානේ අපිට ඉන්න වෙන්නේ නැහැ කොළඹ ඒකයි හේතුව. ඒ කියන්නේ 16 තමයි ආයේ අපි සම්බන්ධ වෙන්නේ නේද? ඔව් සිකුරාදා දෙකක් ඉන්න වෙන්නේ නැහැ. හරි. අපි එන 16 සම්බන්ධ වෙනවා. ඔව්. ඒ මොනවද තියෙනවද කතා කරන්න මේකේ මේක පොඩ්ඩක් කියවුවා නම් කියවල පොඩි නෝට් එකක් හදා ගන්න වෙනවා. නෝට් එකක් හදාගත්තොත් මේකේ තරම් අමාරු නැහැ. හරි ලේසි. හැබැයි අර්ථවත් වෙලා තියෙන හැමතැනම. ඔව් ගැමුණු පිරිසපත මොනාරි කියන්න හදුවද? ඔව් තෙරුවන් සරණයි බ්‍රූණ මහත්මයා. මේ ධාතු කතාවල සම්බන්ධයෙන් අපි මේ තියෙන ප්‍රශ්න මේ පොඩ්ඩක් කරන්න පුළුවන් නම් හොඳයි. සුමාන දෙයක්ම අපි දැන් නිකන් ඉන්නවට වඩා කියලා මගේ අදහසක් තියෙන්නේ ඔබතුමාට මේ සංවිධානය කරන්න පුළුවන් කියලා මම. එහෙම කරමු එහෙනම් අපි ධාතු කතා සම්බන්ධව මේ සුමාන දෙක සාකච්ඡා කළා. ඒ මොන හරි ගැටලු තිබ්බනම් ඒක සැර ඉදිරිපත් කරන්න පුළුවන් නේද? එහෙම කරමු එහෙනම් අපි නම් ඒ සිකුරාදා දෙක ධාතු කතා මේ පිළිබඳ පුනරීක්ෂණයක් වගේ කරලා මොන හරි ගැටලු තියෙනවා නම් සැර ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්න උත්තර හරි කරන්න පුළුවන් නේද? ඒ මේක ඉවරයි. හරි අපි එහෙම කරමු ගමන් මාත්මේ. වෙන කාටද මොනවා ගැටලු තියෙනවද? නෑ වගේ නේ. එතන අපි අද කාල වේලාව ගැන හිතලා නම් මේ රුණ මහත්මයා සමා වෙන්න පොඩි දෙයක් අපි මෙතන ඉන්න අයටත් මතක් කරමු. මේ ඉරිදා සහ සඳුදා දිනයන් වල ඉදිරියේදී ගෞරවනීය සුගතවංශ දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ විසින් ප ဋ ාණ දේශනා සිද්ධ කරන Zoom තාක්ෂණය හරහා ඒකට අපි අවශ්‍ය ලින්ක් එක මම හිතන හෙට විතර වෙනකොට අපිට දාන්න පුළුවන් වෙයි. ඒ නිවේදනත් එක්ක කැමති අයට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනයක් කරමු හැමෝටම. මේ මෙතන ඉන්නත් මම හිතන්නේ ඒක හැමෝටම ප්‍රයෝජන වෙන නිසා. එහෙමනම් සර් අපිට සම්බන්ධ වෙන්නේ නැති බවයි අපිට තේරෙන්නේ දැන් ලබන සතියේ ඊළඟ සතියේ. එහෙමනම් බ්‍රොන් මහත්මයා අපි යම්කිසි ආකාරයකින් ඒ ධාතු කතා පිළිබඳව පුනරීක්ෂණයක් අපි ඒ දවස් දෙකේ කරමු නේද? අද බොහොම පින් අපි පොඩ්ඩක් අපි දෙන්නම් පොඩ්ඩක් පරක් වුණා මේ එන්න. ඒක වුණත් මේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න ගිහිල්ලා තිබ්බා. මම පය භාගයක් විතර පරක් වුණා මට එන්න. ඒ වගේ අපි පරක් වුණොත් මේ කවු හරි ඉදිරිපත් වෙලා ඉක්මනට ඒක මේ සංවිධානය කරගන්න. එහෙනම් අපි පුණ්‍යානුමෝදනා කරමු නේද? පුළුවන් ද කාට හරි පුණ්‍යානුමෝදනා දෙන්න. චන්ද්‍රිකා මහත්මිය ඉන්නවද? චන්ද්‍රිකා මහත්මිය නෑ වගේ නේද? මම හිතන්නේ තේජා මහත්මිය ඉන්නවා. නැත්නම් ශ්‍රීමති මහත්මිය ඉන්නවා චන්ද්‍රිකා මහත්මිය කරනවා. චන්ද්‍රිකා මහත්මිය කරනවා. මොකද? පුණ්‍යානුමෝදනාව කරන්න කිව්ව පුළුවන්. මට තෙරුවන් සරණයි. අද දවසේත් විද්‍යාරත්න මහත්තයා අපිට ලොකු ධර්ම කාරණා ගොඩාක් පැහැදිලි කරලා දුන්නා. අපි බොහොම සතුටින් ඒව අහගෙන හිටියා. අපි මෙතෙක් අහලා නැති දේවල්. ඉතින් මම හිතනවා බොහොම පින්කි එතුමාට අපි සියලු දෙනාම පින් අනුමෝදන් කරනවා. අපි හැම දෙනාම කෘතවේදීව ඒ සම්බන්ධයෙන් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. ඥාතීන්ට පින්දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චති ඉන්නේ විද්‍යාරත්න මහත්තයා අපි හැම වෙනුවෙන්ම කරපු මේ ධර්ම දාණය අපි ඊටාම අගේ කොට සැලකනවා මේක මහා කුසලයක් ඔබතුමාට බොහෝ වැඩ කටයුතු තියාගෙන අපි සියලු දෙනාම මේ කල්යාණ මිත්‍රයන් එක්වෙන් කරන ලද මේ උපකාරය අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වක ඔබතුමාට පින් අනුමෝදන් කරනවා. මෙවැනි කටයුතු ඔබතුමාට තව තවත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි සියලු දෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කෘණ මහත්තයාත් රත්නායක මහත්තයාත් කරන්නා වූ කාර්යභාරයේ අපි හැමදෙනාම පින් අනුමෝදන් කරනවා. විද්‍යාරත්න මහත්තයාට පවුලේ සියලු දෙනාටමත් ධර්මයේ ඉගෙනගත්තු ගුරු භාවතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අතරින් එතර වීමට නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් ඒකායනම මාර්ගයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.